හොඳයි ළමයි මේ වීඩියෝ එක කරා මම බලාපොරොත්තු වෙනවා ලාස්ට් වීඩියෝ එකේ සාකච්ඡා කරපු ස්ටෑන්ඩඩ් නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එකේ එක්සර්සයිස් එක ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. හරි? අපි යමු ඉස්සෙල්ලම 2010 20 වෙනි MCQ එක. 2010 20. ඒකේ කියනවා which of the following is a false statement about the standard normal distribution. standard normal distribution එක අනුබද්ධයෙන් වැරදි ප්‍රකාශනය මොකක්ද කියලා තමයි අහන්නේ. ඒතකොට ළමයි පළවෙනි එක කියනවා its standard deviation sigma can vary with different data sets. හරිද? ළමයි දැන් ඔය standard normal distribution කියන එකේ standard කියලා දාන්න හේතුව කිසියම් standard එකක් තියෙන නිසා. හරිද? එතකොට ළමයි මොකද්ද මේ standard එක? මෙන්න මේක තමයි standard එක. මොකද්ද? මේ notation එකේ බිංදුව දාලා තියෙන්නේ මොකද්ද මුලින්? ඒ තමයි මොකද්ද? mu හෙවත් expected value එක බිංදුව ලෙස ගැනීම. සහ sigma මෙතන නම් sigma වර්ගය කියන අදහසින් මෙතන එක තියෙන්නේ. sigma වර්ගය නැත්නම් variance එක එක වීම. variance එක එක වුණාම ඒකේ ධන වර්ගමූලය වෙන sigma එක වෙනවා. හරිද? ඉතින් mu බිංදුව සහ sigma එක විදිහට ගැනීම තමයි standard එක වෙන්නේ. හරිද? එතකොට ළමයි distribution එකට standard normal distribution එක sigma වෙනස් වෙන්න බෑ. ඒක ධන 1 කියන එකේ ස්ථිරව පවතිනවා. හරිද? එතකොට මේ A කියන ප්‍රකාශනය වැරදි. හරිද? B කියන එකේ තියෙනවා it is bell shape. හරිනේ. මේකත් normal distribution එකටම standard එකක් apply කරපු distribution එක. ඉතින් normal distribution වල graph එකේ shape එක මොකද්ද? bell shape. එහෙනම් standard normal වල bell shape. B ප්‍රකාශනය හරි. C it is symmetric around 0. හරිනේ ළමයි. මොකද mu වටා තමයි normal distribution එකක bell shape graph එක symmetric වෙන්නේ. ඉතින් standard normal වලදී mu කීයද? බිංදුවයි. එහෙනම් බිංදුව වටා තමයි දෙපැත්තට සම්මිතික වෙන්නේ. ඒතකොට ළමයි ඔය C ප්‍රකාශනයත් හරි. its mean is equal to 0. හරිනේ. mu equal to 0. ඒ කියන්නේ mu කියන්නේ mean නැත්නම් expected value නැත්නම් average ඔය ඕනම නමකින් හඳුන්වන්න පුළුවන්. The total area under the standard normal curve is equal to 1. හරිනේ ළමයි. සමස්ත ඒරියා එකම කීයයි කියලාද කිව්වේ? එකයි කියලා කිව්වේ. එහෙනම් තමයි මේ වගේ ගණන් හදද්දී මේ එක අරගෙන අපි ගණන් සුළු කළේ. හරිද? එතකොට ළමයි මේ ප්‍රකාශන පහෙන් වැරදි ප්‍රකාශනය මොකද්ද? A කියන ප්‍රකාශනය. එහෙනම් මේකේ උත්තරය වෙන්නේ A. හරිද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේක ළමයි assignment ප්‍රශ්නයක්. හරිද? assignment ප්‍රශ්නයක්. ඒකේ කියනවා if each of a set of row scores is transformed into a set score, the new distribution will have a standard deviation equal to. හරිද? එතකොට ළමයි අපි ගත්තොත් එහෙනම් ඔය a set of row scores. හරිද? මෙතන මේ a set of row scores කියලා තියෙන්නේ. ඕක අපි හිතමු x කියලා normal random variable එකකට අදාළ value set එකක් කියලා. හරිද? ඒක transform කරනවා හරවනවා z value set එකකට. දැන් x කියන normal random variable value set එක z කියන standard normal මේ variable එකේ value set එකකට හරවනවා. හරිද? එතකොට කියනවා ඒ අලුතින් හැදෙන z distribution එකේ හරිද? will have a standard deviation equal to. හරිද? standard deviation එක කොහොමද කියලා තමයි අහන්නේ. හරිද? එතකොට දන්නවා ළමයි කලින් ප්‍රශ්නෙත් කතා කළා මොකද්ද? standard normal එකේ standard එක මොකද්ද? mu බිංදුවයි sigma වර්ගය එකයි. sigma වර්ගය කියන්නේ variance එක. එතකොට sigma වර්ගය 1 වෙනකොට ඒකේ ධන වර්ගමූලය වෙන sigma 1 වෙනවා. එතකොට mu සමානයි බිංදුවයි sigma සමානයි 1 වෙනවා. හරිද? ඉතින් z score කියලා කියන්නේ standard normal variable එක බවට පත් වුණාට පස්සේ. ඉතින් standard normal variable එක යටතේ standard normal distribution එක යටතේ standard deviation එක කීයද? sigma කීයද? 1යි. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ මොකද්ද? equal to 1 කියන e කියන උත්තරේ. හරිද? එතකොට ඒ කියන එකේ කියන variable standard norm deviation එක variable වෙනස් වෙනවා. depending upon the shape and spread of the original distribution. එහෙම වෙන්නේ නැහැ. මේක row scores වලදී නම් අවුලක් නැහැ. ඒ කියන්නේ normal distribution එකේදී නම් ඒක depend වෙනවා. නමුත් ඒක z
ස්කෝර් වලට නැත්නම් ස්ටෑන්ඩඩ් නෝමල් බවට කන්වර්ට් කළාට පස්සේ අනිවාර්යෙන් mu බිඳුවයි සිග්මා හෙවත් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක එකයි. හරිද? ඒකට mean of the original distribution කියන එක වැරදි. 0 කියන එක වැරදි. මෙතන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් නෙමෙයි 0 වෙන්නේ මොකද්ද? mean එක නැත්නම් average. The standard deviation of the original distribution ඒකත් වැරදි. හරිද? මොකද්ද උත්තරේ 1. E කියන උත්තරය. හරිද? ඊට ළමයි තවත් assignment ප්‍රශ්නයක්. හරිද? ඒකේ කියනවා useful lifetime of a computer terminal at a university computer center is represented by a random variable u. හරිද? ඊට ළමයි computer component එක lifetime එක u කියන random variable එකෙන් නිරූපණය කරනවා. එතකොට u is normally distributed with mean 3.25 years and standard deviation 0.5 years. එතකොට ළමයි මේ lifetime of a computer component කියන ඒ u normally distribute වෙලා තියෙනවා. ඒ කියන්නේ u කියන්නේ normal distribution එක. ඉතින් මේ normal distribution එක යටතේ mu හෙවත් mean එක කීයද 3.25යි අවුරුදු. standard deviation ඒ කියන්නේ sigma 0.5යි. හරිද? What is the probability that a computer terminal will have useful lifetime at least 3 but less than 4 years? ඒ කියන්නේ computer component එක lifetime එක අවුරුදු 3ක් අවුරුදු 4ක් අතර වීමේ probability හොයන්න කියලා තමයි මේ කියන්නේ. එතකොට ළමයි දැන් මෙතන තියෙන මොකද්ද මේ? interval එකකට අදාළ probability. හරිද? එතකොට u වලින් බැලුවොත් හරිද? u වලින් මේ probability එක ලියුවොත් මොකද්ද ලියවෙන්නේ? u කුඩායි 4 විශාලයි 3 මොන අවස්ථාවේ probability එක කියලා. එතකොට දැන් මේ PR කියලා දාලා තියෙන probability කියන අදහස ඉන්නේ. එතකොට දැන් මේ මෙතන ලියලා තියෙන මේ මෙන්න මේ මෙතන මේ හතරෙනි උත්තරේ හරිද? හතරෙනි උත්තරේ 3ත් 4ත් අතර z කියලා දාලා තියෙන්නේ. ඒක z වෙනුවට u දැම්මනම් u වලින් ලිව්වොත් එහෙමයි එන්න ඕනේ probability. ඒ කියන්නේ normal random variable එක වන u අනුබද්ධයෙන් ලිව්වොත් එහෙම u 4ට වඩා අඩුයි 3ට වඩා වැඩි වෙන වෙලාවේ probability කියන එක තමයි මේ අහන ප්‍රශ්නට අදාළව ප්‍රකාශනය. ඒතකොට ළමයි u අනුබද්ධයෙන් නිවැරදි ප්‍රකාශනයක් නෑ මෙතන. හරිද? හැබැයි ඔය normal u standard normal z බවට convert කළාට පස්සේ කොහොම වෙනවද ඇද්ද? අන්න ඒකයි අපි හොයලා බලන්න ඕනේ. හරිද? එහෙම හිව්වට පස්සේ මේ දීලා තියෙන z ප්‍රකාශන වලින් මොකද්ද හරි එක කියලා අපි බලමු. හරි අපි යමුකෝ විසඳුමට. එතකොට ළමයි u වලින් ඇත්තටම ගත්තොත් මෙන්න මේක අහන්න. හරිද? එතකොට දැන් ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම useful time of at least 3 අඩුම තරමේ 3. එතකොට 3ට අඩුම වෙන්න පුළුවන්. හරිද? හැබැයි ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. එතකොට අඩුම අගේ 3 වෙන්න පුළුවන්. but less than 4. 4ට වඩා අඩු වෙන්න ඕන. එතකොට ඕක ඇත්තටම අසමානතාවක් විදිහට දැක්කම 3ට සමානව හෝ විශාලව නමුත් 4ට කුඩාව. u ට අදාළව values පැමිණීමේ probability. ඕක තමයි එන්නේ. නමුත් ළමයි මේ continuous distribution වල මම නැවතත් කියන්න කලින් වීඩියෝස් වල සඳහන් කළා මොකද්ද? සමාන අවස්ථාවේ probability එකක් හොයනවා කියන එක තේරුම් නැති දෙයක්. මොකද continuous distribution වල probability නිරූපණය කරන්නේ කොහොමද? ඒ graph එකේ curve එකට යටින් පිහිටන area එක size එකක් විදිහට. එතකොට ළමයි point එකකට අදාළව අපිට area එකක් ගොඩනගන්න බෑ. හරිද? කිසියම් point එකකට සමාන අවස්ථාවේ area එකක් ගොඩනගන්න බෑ. ඊට කුඩා අවස්ථාවේ හෝ විශාල අවස්ථාවේ නැත්නම් interval එකකට අදාළව තමයි area එකක් ගොඩනගන්නේ. එතකොට තමයි size එකක් එන්නේ. ඒ නිසා ළමයි මෙතන මේ සමාන ලකුණු තිබ්බත් එකයි නැතත් එකයි. හරිද? තිබුණයි කියලා විශාල බලපෑමක් එන්නේ නැහැ. මොකද area එකක් ගොඩනගන්නේ නැති නිසා 3ට සමාන අවස්ථාවේ probability බිඳුවක් විදිහට තමයි ගණනය වෙන්නේ. හරිද? ඒ නිසා අපිට ඕන මේ අසමානතාවයේ සමාන බව අයින් කරලා මෙහෙම ලියා ගන්න පුළුවන්. හරි. එතකොට u වලින් එහෙම එන්න ඕනේ. දැන් එහෙම උත්තරයක් නැහැ. හරිද? u අනුබද්ධයෙන් මේ පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ අපිට පිළිගන්න බෑ. හරිද? එක විට මේ කන්ඩිෂන් එක සපුරනවායි කියලා මේ ගන්න බෑ. හරි. එතකොට ළමයි දැන් z වලින් බලමු. එතකොට u ව z බවට පත් කරන්න පුළුවන් කොහොමද?
අර කන්වර්ෂන් ෆෝමියුලා එක යූස් කරලා. ඒකට මම තියරි වලදී කතා කළා මෙන්න මේ ෆෝමියුලා එක. මේ තියෙන්නේ normal random variable එකක් වන x ව ඒ normal distribution එකේම mu වලින් අඩු කරලා sigma ගෙන් බෙදුවොත් standard normal z බවට පත් කරන්න පුළුවන්. දැන් මේ ගානේදී x capital X වෙනකොට අපිට ඉන්නේ කවුද? capital U කියලා එක්කෙනෙක්. හරි. ඉතින් අපි මොකද කරලා තියෙන්නේ? මේ අසමානතාවේ U ගෙන් mu ව අඩු කරා. ඒ සංකේත තියෙන තැන සංකේත පාවිච්චි කළාට ඒ values තියෙන ඕන තැන් වලදී අපි mu වෙනුවට අදාළ 3.25 ආදේශ කළා. අසමානතාවයක ළමයි එක පැත්තකට යමක් කරනවා නම් අනිත් පැත්තටත් ඒ හා සමානව වෙන්න ඕනේ. ඒ වෙනස වෙන්න ඕනේ. ඉතින් මෙතන u ගෙන් mu අඩු කරනවා සංකේතවත්ව නිරූපණය කළා. මෙතෙන්දී ඇත්තටම mu ගේ අගය ආදේශ කරලා අපි අඩු කළා. ඊට පස්සේ sigma ගෙන් බෙදුවා. ඉතින් sigma නෝට 0.5 ආදේශ කළා. හරිද? අවසානයේ ඔක සුළු කළාම එනවා u 3ත් 4ත් අතර වීම සමාන වෙනවා z ඍණ 0.5ක් ධන 1.5ක් අතර වීමට. හරිද? එහෙනම් u 3ත් 4ත් අතර සිටීමේ probability සමාන වෙනවා z ඍණ 0.5ක් 1.5ක් අතර වීමේ probability එකට. එහෙනම් z වලට අදාළව ප්‍රකාශනය මෙන්න මේක. ඉතින් ඕක උත්තර අතර බැලුවම තුන්වෙනි උත්තරේ ගැලපිලා තියෙනවා. මේ ප්‍රශ්නේ දීලා තියෙන ස්ටේට්මන්ට් අතර. හරිද? එතකොට මෙන්න මේ තුන්වෙනි උත්තරේ. ඍණ 0.5 ධන 1.5 අතර. හරිද? එනවා assignment 12 කියන question එකේ උත්තරේ මොකද්ද? answer 3. හරි? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට assignment 13. ඒකේ මෙන්න මේ graph එකක් දීලා තියෙනවා. ඒකේ කියනවා consider the following density curve of a normal distribution of the random variable x. ඒතර පේනවනේ මේ තිරස් අක්ෂය නැත්තම් සාමාන්‍ය xy කණ්ඩායම තලයක x අක්ෂය වගේ නම් කරලා තියෙන capital X. ඉතින් capital X අරන් නිරූපණය කරන්නේ මේ random variable values. ඊළඟට උඩින් කියලා තියෙනවා මේ normal distribution එකට අදාළ graph එකක් කියලා. දැන් ළමයි normal distribution එක මොකක් මැදි කරගෙනද graph එක දෙපැත්තට සම්මිතිකව විසිරීලා යන්නේ? mu ව මැදි කරගෙන. නැත්තම් mean එක නැත්තම් average එක, expected value එක. එහෙනම් මේ graph එක හරහා අපිට ගන්න පුළුවන් දත්ත මොකක්ද? මේ normal distribution එකේ mu කීයද? 100යි. ඊළඟට බලන්න යන පරතරයන්. හරිද? 100ට පස්සේ 120 තියෙන්නේ. හරිද? නමුත් තවදුරටත් ලකුණු කරලා නැහැනේ. ඒ නිසා සිග්මා ගැන ලොකුවට අදහසක් ගන්න බෑ. හරිද? දැන් දෙපැත්තටම මේ විසිරීලා යන විදිහට තවත් ඩීටේල්ස් දීලා තිබ්බනම් සිග්මා ගැන අදහසක් ගන්න තිබ්බා. හැබැයි mu ගැන අදහසක් ගන්න පුළුවන්. මොකද mu කියන්නේ 100යි. එහෙම මේ mu 100යි කියලා ගන්න හේතුව මොකද? මේ 100 වටා තමයි සමමිතිකව දෙපැත්තට මේක ගලාගෙන යන්නේ. හරිද? එහෙනම් සිග්මා ගැන අගයක් ගන්න බෑ. කියන්නේ සිග්මාට අදාළව අගයක් හොයා ගන්න බෑ. නමුත් mu 100යි කියලා මේ graph එකේ දත්ත වලින් ගන්න පුළුවන්. ඊළඟට මේ normal distribution එකේ මේ පාට කරලා තියෙන ප්‍රදේශයත් එක්ක බැලුවම මොන logic එකකට අදාළවද නැත්නම් මොන interval එකකට අදාළවද මේ probability පාට කරලා තියෙන්නේ. දැන් area එක පාට කරලා තියෙන්නේ. 120ට වඩා වැඩි වෙන කොටසේ තමයි මේ පාට කරලා තියෙන්නේ. එහෙනම් මේ දක්වලා තියෙන්නේ මොකක්ද ඇත්තටම? area එකේ මේ පාට කරලා තියෙන area එකේ නිරූපණය කරන්නේ මොකද්ද? x ගේ value එක 120ට වඩා වැඩි වෙනකොට මොකද්ද? probability. හරිද? ඉතින් area එකේ size එකකින් probability නිරූපණය කරන්නේ. ඉතින් area එක පාට කරනවා කියන එකෙන් අඟවන්නේ මොකද්ද? ඒ probability. එහෙනම් x 120ට වඩා වැඩි වෙනකොට probability තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. එනවා පළවෙනි ස්ටේට්මන්ට් එක හරි. හරිද? ඊට ඊළඟ ස්ටේට්මන්ට් හතරෙම x වෙනකොට z වලින් දීලා තියෙනවා. එහෙනම් අපි අර කන්වර්ෂන් ෆෝමියුලා එක යූස් කරලා බලන්න ඕනේ x 120ට වඩා වැඩි වීම z කීයට වඩා වැඩි වීමටද සමපාත වෙන්නේ කියලා. හරි? එතකොට ළමයි අපි විසඳුමට ගියොත් එහෙම ඉතින් x 120ට වඩා වැඩි වීම. හරිද? ඒක උත්තරයක් විදිහට තියෙනවනේ. පළවෙනි උත්තරේ අපි ඒක දැනටමත් හෙව්වා. මේ ගත්තා. නිවැරදි කියලා ගත්තා. හරිද? ඊළඟ ළමයි අර කලින් ප්‍රශ්න වල කළා වගේම අපිට x ගෙන් mu අඩු කරලා sigma ගෙන් බෙදන්න පුළුවන්. හරිද? ඒ විදිහටම
මේ වැලියු එක තියෙන පැත්තේදී 120න් 100ක් අඩු කරන්න පුළුවන්. මොකද mu 100යි කියලා අපි හොයාගත්තනේ මෙතන. 100යි කියලා හොයාගත්තා. හැබැයි සිග්මාට වැලියු එකක් හොයාගන්න බැරි වුණා. ඒ හින්දා සිග්මා ඒ විදිහටම තියාගන්න ඕන. හරිද? ඉතින් x ඍණ mu බෙදීම සිග්මා වෙනුවට z ආදේශ කරන්න පුළුවන්. 120න් 100ක් අඩු වෙලා 20 බෙදීම සිග්මා කියලා එනවා. එහෙනම් z විශාලයි 20 බෙදීම සිග්මා කියන එක ටැලි වෙනවා x විශාලයි x 120 කියන එකට. එහෙනම් x 120ට වඩා වැඩිවීම සමපාත වෙනවා z 20 බෙදීම සිග්මාට වඩා වැඩිවීමට. එතකොට ළමයි මේ දෙවෙනි උත්තරේ x z 20 බෙදීම සිග්මාට වඩා වැඩිවීම කියන කාරණේ ලියවිලා තියෙනවා. එහෙනම් දෙවෙනි උත්තරේ නිවැරදි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට ළමයි මේ z 20 බෙදීම සිග්මා කියන කාරණය අපිට තව ආකාරයකට දක්වන්න පුළුවන්. ඒ තමයි මේ සම්පූර්ණ ඒරියා එකේම සයිස් එක අපි probability එක කීයද කියලාද ගන්නෙ? 1යි කියලානේ. ඒ සම්පූර්ණ ඒරියා එකෙන් දැන් z 20 බෙදීම සිග්මා හරහා නිරූපණය කරන්නේ x 120ට වඩා කුඩා වීම කියන කාරණේනේ නේද? එහෙනම් මෙතනින් පටන් ගත්තොත් x 120ට වඩා වැඩි වීම කියන කාරණය හරිද? තව විදිහකට අර්ථ දක්වන්න පුළුවන් සම්පූර්ණ එකෙන් x 120ට වඩා අඩු වීම අඩු කළාම 1 ඍණ x කුඩයි 120 අවස්ථාවේ probability කියලා ගන්න පුළුවන් x විශාලයි 120 අවස්ථාවේ probability. ඉතින් x 120ට වඩා වැඩි වීම කියන එක z 20 බෙදීම සිග්මා හරහා නිරූපණය කරද්දී අර කලින් විදිහටම 1 ඍණ z කුඩයි 20 බෙදීම සිග්මා හරහා ඕක ඕනනම් නිරූපණය කරන්න පුළුවන්. මොකද සම්පූර්ණ එකෙන් මෙතන හැටියට නම් 120ට වඩා අඩු කොටස අඩු කළාම මොකද වෙන්නේ? 120ට වඩා වැඩි කොටස ඉතිරි වෙනවා. ඒ විදිහට z වක්‍රයෙන් නම් 20 බෙදීම සිග්මා කොටසට කුඩා අවස්ථාවේ කොටස 20 බෙදීම සිග්මාට කුඩා අවස්ථාවේ කොටස අඩු කළා නම් සම්පූර්ණ එකෙන් ඉතිරි වෙන්නේ 20 බෙදීම සිග්මාට විශාල කොටස. හරි. එහෙම සමාන ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම උත්තරයක් නැහැ ඇත්තට. හරිද? දීලා තියෙන ස්ටේට්මන්ට් අතර එහෙම එකක් නැහැ. හරිද? මේ මෙහෙම එකක් තියෙනවා. මේක වැරදි ඇත්තටම. හරි? මේක වැරදි මොකද මේ ඍණ ලකුණක් තියෙන නිසා. හරිද? එතකොට ළමයි ඊළඟට ඔය එක විදිහකට ඊළඟට මම ඔය තියරි වලදී කතා කළා මේ විශාලතර ප්‍රකාශනයක් ආපුවහම මේකට සම්මිතිකව කුඩාතර ප්‍රකාශනයක් හොයාගන්න පුළුවන් කියලා. ඉතින් මේකෙම සම්මිතික ප්‍රකාශනය වෙන්නේ මේකෙම ඔපොසිට් එක ගත්තා නම් z ඒ විදිහටම තියා ගන්නවා විශාල වෙනුවට කුඩා දානවා. මෙතන තියෙන වැලියු එකේ ඔපොසිට් වැලියු එක දානවා. මෙතන ධන 20 බෙදීම සිග්මානේ තියෙන්නේ. මෙතන අපි දානවා ඍණ 20 බෙදීම සිග්මා. හරිද? එතකොට z විශාලයි 20 බෙදීම සිග්මා සමාන වෙනවා z කුඩයි ඍණ 20 බෙදීම සිග්මාට. හරිද? ඒ කියන්නේ මෙතනින් ඍණ 20 බෙදීම සිග්මා z අක්ෂය ඔස්සේ මතක් කරගත්තොත් එහෙම මෙතනින් මේ පැත්තෙන් ධන 20 බෙදීම සිග්මා මතක් කරගත්තොත් 20 බෙදීම සිග්මාට වැඩි කොටස සමාන වෙනවා ඍණ 20 බෙදීම සිග්මාට කුඩා කොටස. හරිද? ඒතර ඉස්සරහා ගණන් හදද්දී ඔය කියන තවදුරටත් පැහැදිලි වෙයි. හරිද? ඉතින් අර මම තියරි වලින් කතා කළා මේ විශාලතර ප්‍රකාශනයකට ඒ ප්‍රකාශනයකට අදාළව ගණන් හදද්දී ගණන් කරන්න පුළුවන් මෙතඩ් දෙකක් තියෙනවා. පළවෙනි මෙතඩ් එක තමයි සම්පූර්ණ එකෙන් කුඩා අවස්ථාවේ probability අඩු කරන එක. අනිත් විදිහ තමයි සමමිතිකත්වය පාවිච්චි කරලා ඒ සම්මිතික ප්‍රකාශනය ගොඩනගන එක. ඉතින් සම්මිතික ප්‍රකාශනය ගොඩනගද්දී අපි මොකද කරන්න ඕනේ? මේ ප්‍රකාශනයේම ඔපොසිට් ප්‍රකාශනය ගොඩනගන එක. එතෙන්දී z ඒ විදිහටම ලිය වෙනවා විශාලතර ලකුණු වෙනකොට කුඩාතර ලකුණු ලිය වෙනවා. මෙතන තියෙන ප්‍රකාශනයේම සයින් එක මාරු වුණු ප්‍රකාශනය මෙතන ලිය වෙනවා. ඒතකොට මෙතන ධන 20 බෙදීම සිග්මා තියෙන නිසා මෙතන ඍණ 20 බෙදීම සිග්මා ලිය. ඉතින් මේක තියෙනවා තුන්වෙනි ආංශයක විදිහට. එතකොට ඒක උත්තරයක් විදිහට ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ හතරවෙනි එකේ වැරද්ද මොකද්ද? ඒ තුන්වෙනියට එන එක ඩිරෙක්ට්ලි මෙයාට සමාන වෙනවා. හැබැයි හතරවෙනි එකේ ලියලා තියෙන්නේ එකෙන් එයා අඩු කළාම කියලා. එතකොට මෙතන මේ ඍණ 20 කියන එක නැතුව නිකන් ධන 20 තිබ්බනම් මෙන්න මේ අපි උඩින් ගත්ත ප්‍රකාශනය එන්නේ. හරිද? එහෙම තිබ්බනම් හරි කියලා ගන්න පුළුවන්. නමුත් අර ඍණ දාලා තියෙන නිසා හතරවෙනි ප්‍රකාශනය වැරදි. ඊළඟ පස්වෙනි ප්‍රකාශනය කොහොමත් වැරදි. හරිද? ඒක අදාළ නැහැ. හරි? එතකොට ළමයි මේ
ප්‍රශ්නෙට අදාළ උත්තර තුනක් තියෙනවා. පළවෙනි උත්තරේ, දෙවෙනි උත්තරේ සහ තුන්වෙනි උත්තරේ. හරි? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. හරි ළමයි. ඊළඟ 2011 22 වෙනි MCQ එක. එකේ කියනවා වෙබ් පේජ් එක ඩවුන්ලෝඩ් වීමට ගත කරන කාලය normally distribute වෙලා තියෙනවා. හරිද? download time එක normal distribution එකක්. මේ normal distribution එකේ average එක mean එක 7යිලු variance එක sigma වර්ගය 4යිලු. හරිද? එහෙමනම් ඒ වගේම තව දීලා තියෙනවා z එකට වඩා කුඩා අවස්ථාවේ probability. හරිද? 0.84 1යි 3යි කියලා. හරිද? එහෙනම් කියනවා මේ වෙබ් පේජ් එකේ ඩවුන්ලෝඩ් ටයිම් එක හරිද? හොයන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ z ගේ මෙන්න මේකට අදාළව හරිද? අපි x වලින් නිරූපණය කළොත් මේ normal distribution එකේ random variable එක x ගේ අගය මොකක්ද කියලා තමයි අහන්නේ. දැන් x ව z බවට convert කළාට පස්සේ නේ ළමයි කුඩයි එක කියලා එන්නේ. හරිද? එතකොට x ගෙන් නිරූපිත අසමානතාවයක් තියෙනවා. ඒ x ගේ අසමානතාවයේදී අදාළ value එක හොයන්න කියලා තමයි කියන්නේ. හරිද? ඉතින් මෙතන z කියන්නේ standard normal distribution එකේ random variable එක කියලා විශේෂයෙන් දක්වලා තියෙනවා. හරි. මේ ළමයි ඇවිල්ලා standard normaliන් අහන MCQ ප්‍රශ්නය. හරිද? එතකොට ළමයි දැන් සාමාන්‍යයෙන් අපි standard normal ගණන් හදනකොට මේ table එක use කරනවානේ. හරිද? මේ table එක ළමයි අපිට එන්නේ attach වෙලා එන්නේ structured essay paper එකේ last page එක විදිහට. කියන්නේ structured essay paper එකත් එක්ක තමයි සාමාන්‍ය මේ table එක අපිට හම්බෙන්නේ. එතකොට ළමයි දැන් මේ paper structure එක මොකද්ද? පළවෙනි පැයේ MCQ paper එක දෙනවා. හරිද? ඊට පස්සේ ඒක answer කරලා ඉවරනාට පස්සේ structured essay paper එක බෙදෙන ගමන් අරකේ answers එකතු කරනවා. printed paper එක නම් ඔයගොල්ලෝ ගාවට තියාගන්න පුළුවන් first paper එක. ඉතින් ළමයි first paper එකේ ප්‍රශ්නයකට අදාළව table එක use කරන්න අපිට හැකියාවක් නැහැ. මොකද table එකේ ඉන්නේ second paper එකත් එක්ක. හරිද? ඒ නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ MCQ ගානකදී මේ table reading එකක් එහෙම use කරන්න ඕන නම් ඒ table readings දත්ත විදිහට ලබා දෙනවා. දැන් උතන දීලා තියෙන්නේ එකට වඩා අඩු අවස්ථාවේ 0.84 1යි 3යි කියලා. හරිද? දැන් table එකක default තත්ත්වය මොකද්ද? less than අවස්ථාවේ z values නෙමේ දක්වලා තියෙන්නේ. z value එකකට less than අවස්ථාවේ probability තමයි මේ දක්වලා තියෙන්නේ. ඉතින් මේ table readings මොකද වෙන්නේ? දත්ත විදිහට ලබා දෙනවා MCQ ප්‍රශ්න වල. ඉතින් මේ වගේ අවස්ථාවක් මේ ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා. හරිද? දැන් ළමයි මම ආයෙ පැහැදිලි කරන්න මේ මොකද්ද කියන්නේ කියලා. දැන් normal distribution එකක් තියෙනවා. හරිද? එතකොට දැන් අපි අපේ විසඳුමේදී අපි ඒක x කියලා අරන් තිනවා. x කියලා අරන් තියෙන මොකද්ද? normal random variable එක. මොකද්ද? time taken to download the bit home page. හරිද? එතකොට web page කියලා just තියෙන්නේ අර පරණ ගානක පුරුද්දට මම bit home page කියලාම අරන් තිනවා. ඒක අවුලක් නැහැ. මොකයි just web page. හරිද? ඒතර මේකේ mu නැත්තම් standard normal distribution එකේ average එක කියලා 7යි. variance එක sigma වර්ගයේ 4යි. හරිද? ඊළඟට දත්තයක් විදිහට දීලා තියෙනවා z එකට වඩා කුඩා අවස්ථාවේ probability 0.84 1යි 3යි. හරිද? ඉතින් z එකට වඩා කුඩා වෙද්දී හරිද? ඊට related x කුඩා වෙන්නේ කීයද? මම මෙතන xa කියලා අරන් තිනවා. x ඒ කියන්නේ normal random variable එක xa කියන value එකකට කුඩා වෙද්දී කුඩා වීම කියන එක tally වෙනවා z එකට වඩා කුඩා වීමට. හරිද? ඉතින් ඒගොල්ලෝ කියන්නේ මෙන්න මේක. හරිද? මේක දත්තයක් විදිහට අරගෙන ඊට related x කියන normal random variable එකේ value එක හොයන්න කියලා තමයි කියන්නේ. xa හොයන්න කියලා තමයි මේ කියන්නේ. හරිද? ඉතින් ළමයි අපි x කුඩායි x ගෙන් පටන් ගත්තොත් ළමයි ඕක මේ z කුඩායි 1 දක්වා ගෙනීමේදී අපි මොකද කරන්නේ? දෙපැත්තෙම mu අඩු කරලා sigma ගෙන් බෙදනවා. ඒතකොට මෙතන සංකේත use කරලා ඒක z බවට පත් කරනවා. මෙතෙන්දී අදාළ values තමයි use කරන්නේ. හරිද? ඒතර mu 7යි කියලා දන්නවා. sigma standard deviation එක ගන්න පුළුවන් මෙයාගේ ධන වර්ගමූලය හරහා. මොකද්ද? ධන 2. දාලා ඔන්නෝම xa ඍණ 7 බෙදීම 2 කියලා එනවා. ඒ xa ඍණ 7 බෙදීම 2 කියන එක තමයි එක බවට පත් වෙලා තියෙන්නේ.
z යටතේ 1 කියලානේ තියෙන්නේ. එහෙනම් අපිට කෙලින්ම බොහොම ලේසියෙන් සමාන කරන්න පුළුවන් xa ඍණ 7 බෙදීම 2 කියන එක 1ට. ඒ ඔස්සේ xa කියන එක හොයන්න පුළුවන්. කීයද? 9යි. එහෙනම් z 1ට වඩා අඩු වීමට ඇලි වෙනවා මොකටද? x normal random variable එක වන x 9ට වඩා අඩු වීමට. ඉතින් මේ x ගේ වැලියු එක අහන්නේ කීයද? 9යි. ඔක දිනවා c කියන ආන්සර් එක තුල. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? ආන්සර් c. හරි? හරි. ඊළඟට යන් 2012 24 වෙනි MCQ එක. ඒකේ කියනවා IQ ටෙස්ට් එක ස්කෝර්ස් IQ පේපර් එක ලකුණු normal distribution එක අනුව. ඒකේ average එකේ 80යිලු standard deviation sigma 4යි. හරි. එතකොට ළමයි දැන් ඒ ගානට අදාළ මම නැවතත් මේ normal distribution එකේ random variable එක x කියලා අරන් තිනවා මොකද්ද? score of an IQ test. IQ test එකේ score එක. හරිද? ඒ scores අතර average එක mu කීයද 80යි. standard deviation එක නැත්නම් sigma කීයද 4යි. ඊළඟ කියලා දෙනවා z ඍණ 1කට වඩා වැඩි වීමේ probability 0.84යි 1යි 3යි කියලා. හරිද? Find the score on the IQ test corresponding to this z value. එතකොට මෙන්න මේ දීලා තියෙන z value එකට අදාළ ඒ කියන්නේ මෙන්න මේ ඇත්තටම කිව්වොත් මෙන්න මෙයාට අදාළව හරිද? corresponding IQ test score එක හොයන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ normal capital X ගේ value එක හොයන්න කියලා දෙන්නේ. හරිද? ඉතින් අර කලින් ගාන වගේම ගානක් අපි මොකද කළේ? ඒ capital X ගියාගේ XA කියලා ගත්තා. ඉතින් මේ X විශාලයි XA කියන එක අර conversion formula එක use කරලා convert කළාට පස්සේ තමයි Z විශාලයි ඍණ 1 බවට පත් වෙන්නේ. හරිද? ඉතින් මෙන්න මේ XA තමයි අහන්නේ. හරිද? කලින් ගාන වගේම X විශාලයි XA කියලා ගත්තොත් එහෙම මේ විශාල ලකුණ තියෙන හින්දා මම ගත්තේ. හරිද? දෙපැත්තෙම mu අඩු කරලා sigma ගෙන් බෙදුවාම ඉතින් මෙතනදී නම් mu වෙනකොට 80 ආදේශ කරන්න පුළුවන් sigma වෙනකොට 4 ආදේශ කරන්න පුළුවන් වම් පැත්තෙන් z හැදෙනවා දකුණු පැත්තෙන් xa ඍණ 80 බෙදීම 4 කියලා එනවා. ඉතින් කොහොම හරි ඕක තමයි අවසානයේ z විශාලයි ඍණ 1 බවට පත් වෙන්නේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේ xa ඍණ 80 බෙදීම 4 කියන එක තමයි ඍණ 1ට සමාන වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ සමාන කිරීම කරලා xa ගේ අගය හොයන්න පුළුවන් කීයද? 76. xa කීයද? 76. යෝග තියෙනවා C කියන ආන්සර් එක තුල. හරි. C කියන ආන්සර් එක තුල ඒ කියන්නේ උත්තරේ 76. හරි. ඊළඟට යන් මේ assignment ප්‍රශ්නයක් MCQ එකක්. ඒකේ කියනවා normal random variable එකක් තියෙනවලු x කියලා. ඒකේ meaning එකක් දීලා නැහැ. x මොකක්ද කියලා දැන් මෙතන නම් තියෙනවනේ. IQ test එක score එක. මේ ගන්න නම් තියෙනවා web page එක download time එක. හරිද? හැබැයි මේක x කියන්නේ මොකද්ද කියලා දීලා නැහැ. අවුලක් නැහැ. හරිද? ඒක normal random variable එකක් කියලා දීලා තියෙනවනේ. ඒ ඇති අපිට. ඒතර ඒකේ mean average එක mu කියලා සංකේතයක් දීලා තියෙනවා. හරිද? ඊළඟ standard deviation එකට value එකක් දීලා තියෙනවා. හරිද? 4යි කියලා. ඒතර mean average එක දන්නේ නැහැ. මෙතන කියන්නේ unknown mean. හරිද? and known standard deviation. දන්නා standard deviation. ඉතින් මේ value එක තමයි 4 කියලා දීලා තියෙන්නේ. හරිද? ඉතින් ඒක කියනවා x ගේ value එක 10ට වඩා වැඩි වීමේ probability සමාන වෙනවලු 0.95. හරිද? ඊළඟට දත්තයක් විදිහට දීලා තියෙනවා මොකද්ද? z ඍණ 1.64ට වඩා අඩු වීම සමාන වෙනවා 0.05ට කියලා. හරිද? ඒතර දත්ත දෙකක් දීලා තියෙනවා. හරිද? x ගේ යගේ 10ට වඩා වැඩි වීමේ probability 0.95යි. z ඍණ 1.64ට වඩා අඩු වීමේ probability 0.05යි කියලා. එහෙමනම් අවසානයේ අහනවා mu ගේ යගේ කීයද කියලා. මේ unknown mu හොයන්න කියලා තමයි මේ කියන්නේ. හරිද? එතකොට ළමයි අපි ගියොත් එහෙම මේ විසඳුමට හරිද? එතන mu දන්නේ නැහැ. sigma 4යි කියලා දන්නවා. x ගේ අගේ 10ට වඩා වැඩි වීමේ probability 0.95යි කියලා දන්නවා. හරිද? ඊළඟට z ගේ අගේ ඍණ 1.64ට වඩා අඩු වීම 0.05යි කියලා දන්නවා. හරි. ඉතින් අපිට පුළුවන් මෙහෙම කරන්න.
x විශාලයි 10 කියන ස්ටේට්මන්ට් එකෙන් පටන් ගන්න පුළුවන්. ඉතින් අපි මොකද කරන්නේ? x විශාලයි 10 කියන එක z විශාලයි කීයද වෙන්නේ කියලා z ගේ ප්‍රකාශනයක් විදිහට කන්වර්ට් කරන එක තමයි කරන්නේ. එතකොට දෙපැත්තෙම mu අඩු කරලා sigma බෙදද්දී මේ පැත්තේදී mu වෙනුවට අගයක් ආදේශ කරන්නේ නැහැ නේද? mu නේ හොයන්නේ. අපි mu කියන සිම්බල් එක යූස් කළා. මෙතෙන්දී 4 කියන අගය ආදේශ කළා sigma වෙනුවට. ඉතින් ඕක තමයි x විශාලයි 10 0.95ට සමානයිනේ. 0.95ට සමාන වෙන්නේ. ඉතින් මේ පැත්තේ x ඍණ mu බෙදීම sigma වෙනුවට z දාන්න පුළුවන්. මෙතන 10 ඍණ mu බෙදීම 4 කියලා එන්නේ. හරිද? එතකොට ළමයි දැන් දැන් මෙතන අපිට දීලා තියෙන දත්ත අපි උපරිමයෙන් යූස් කරන්නත් ඕනේ. දැන් එතකොට ළමයි මෙතන දීලා තියෙනවනේ. දැන් මේ පැත්තේ මේ probabilities නෑනේ. හරිද? එතකොට දැන් probability වලට එන්න පුළුවන් උපරිම අගය කීයද? 1නේ. අවම අගය බිංදුව. එතකොට මෙතන 0.95ම තියෙනවා. නිකමට බැලුවොත් එන්නේ 1කින් අඩු කරලා 0.95 මේ පැත්තෙන් ඇතිවෙනවා මොකද්ද? 0.05ක් ඉතුරු වෙනවනේ. අන්න එහෙම probability 0.05යි වෙන අවස්ථාවක z අගය දීලා තියෙනවා නේ. එහෙනම් ඒක යූස් කරන්න පුළුවන් අපිට. අපි මොකද කරන්නේ? ඒක යූස් කරන්න පුළුවන් විදිහට මේ ප්‍රකාශනය හදා ගන්නවා. මොකද කරන්නේ? දෙපැත්තම එකෙන් අඩු කරනවා. දෙපැත්තම එකෙන් අඩු කරනවා. එතකොට වම් පැත්ත එකෙන් අඩු කළාම මේ විදිහට එනවා. දකුණු පැත්ත එකෙන් අඩු කළාම මොකද වෙන්නේ? 1.95 හරහා 0.05 හැදෙනවා. එහෙනම් ළමයි දැන් 0.05ක probability එකක් දෙද්දී z වලට අදාළ ප්‍රකාශනය මෙයා. ඒ වගේ තව ප්‍රකාශනයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරි? එහෙනම් ওই දෙක සමාන කරන්න පුළුවන්. ඊළඟට ළමයි තව දෙයක් තියෙනවා. ඒ තමයි දැන් සාමාන්‍ය කිසියම් z value එකකට අදාළව අවස්ථා දෙකයි තියෙන්නේ. එක්ක විශාල අවස්ථාව නැත්නම් කුඩා අවස්ථාව. හරිද? එතකොට ළමයි සම්පූර්ණ එකෙන් විශාල අවස්ථාව අඩු කළාම විශාල අවස්ථාවේ probability අඩු කළාම ඔය ඉතිරි වෙන්නේ මොන අවස්ථාවේ probability? කුඩා අවස්ථාවේ probability. ඉතින් ඒ හින්දා අපිට සම්පූර්ණ එකෙන් එක සිද්ධියක් අඩු කරනවා. එක සිද්ධියක probability අඩු කරනවා. ඉතිරි වෙන අනිත් සිද්ධියේ probability. මොකද කුඩා අවස්ථාවේ probability. ඒක තමයි වම් පැත්තෙන් සුළු කළාම එන්නේ. දකුණු පැත්තෙන් මේ 0.05 වෙනකොට අපිට මෙන්න මෙයාව ගෙනල්ලා ආදේශ කරන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ? z කුඩයි කියලා අසමානතා දෙකක් තියෙන්නේ. ඒ දෙක සමාන වෙලා තියෙනවා. probabilities. හරිද? probabilities සමාන වෙලා තියෙනවා. එහෙනම් මෙතන අපිට මෙන්න මෙයාව සමාන කරන්න පුළුවන් ඍණ 1.64ට. ඒක තමයි අපි ඊළඟට කරලා තියෙන්නේ. හරිද? ඉතින් මේ 4ෙන් හරස් ගුණ කරලා. හරිද? මේ විදිහට එනවා එතකොට. ඊට පස්සේ mu උක්ත කරලා ගත්තාම වෙනවා ළමයි 16.56 කියලා උත්තරේ. හරිද? එතකොට ළමයි උත්තරේ මොකද්ද? මෙන්න මේ පස්වෙනි උත්තරේ 16.56 කියන උත්තරේ. හරි? ඔන්නෝම තමයි ඒ ගාන හදන්නේ. හරි? හරි. එතකොට අපි යන් ඊළඟ ගානට. ගාන බලලෙමු. හරි. 17/24 වෙනි MCQ එක. ඒකේ කියනවා the resistance for a certain type of resistors is known to be normally distributed with mean 6 ohms and standard deviation 2 ohms. එතකොට ළමයි මේ ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධීතාවය පිළිබඳව තමයි මේ normal distribution. ඒ කියන්නේ resistor එක resistance එක ගැන තමයි normal distribution එක තියෙන්නේ. කිසියම් type එකක resistors වල resistance එක normally distributed. හරිද? average එක ohm 6ක්ලු standard deviation එක ohm 2ක්. හරිද? එතකොට ළමයි අපි මෙතන normal random variable එක capital X විදිහට අරගෙන define කරගන්නව කොහොමද? resistance of a resistor. resistor ඒ කියන්නේ ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධීතාවය. මේක තමයි X කියලා. ඒක measurable දෙයක්. නම් continuous random variable එක. හරි? ඒ වගේම මේක normal distribution එකකට අදාළ random variable එකක්. ඒ හින්දා capital X කියන්නේ normal random variable එක. හරි. මෙයාගේ mu කීයද? 6යි. standard deviation එක 2යි කියන්නේ sigma 2යි. හරිද? ඉතින් කියනවා the probability that the resistance is less than 8 ohms is
0.8413. ඒ කියන්නේ කැපිටල් X ගියාගේ 8ට වඩා කුඩා වීමේ probability එක කීයද? 0.84113. දත්තයක්. හරි. ප්‍රශ්නෙට අහනවා the probability that the resistance less than 4 ohms is X ගියාගේ 4ට වඩා අඩු වීමේ probability හොයන්න කියලා තමයි කියන්නේ. 8ට වඩා අඩු වීමේ probability දීලා තියෙනවා දත්තයක් විදිහට. එහෙනම් මෙන්න මේ කියන දත්තත් පාවිච්චි කරලා x 4ට වඩා අඩු වීමේ probability හොයන්න කියලා කිව්වා. හරිද? එතකොට ළමයි මම පොඩ්ඩක් පල්ලෙහාට එන්නම්. ඉතින් x 4ට වඩා අඩු වීම කියන එක අපිට පුළුවන් කොහොමද? දැන් x විදිහට තියාගෙන අපි හදන්නේ නැහැ නේ ළමයි. දැන් normal distribution එක ගානක් හදනවා නම් අපි අර empirical rules use කරනවා. මෙතෙන්දී අපි මේ standard normal විදිහට තමයි ගාන හදන්නේ. හරිද? එන x විදිහට තියාගෙන මේ අපි z බවට convert කරනවා. එතකොට දෙපැත්තෙම mu අඩු කරලා sigma ගෙන් බෙදුවා. එතකොට අදාළ mu ගේ සහ sigma ගේ value ආදේශ කරලා මෙතන එනවා x 4ට වඩා අඩු වීම සමපාත වෙනවා z ඍණ 1ට වඩා අඩු වීමට. හරිද? දැන් ඒක කොහොම තියාගන්න. හරිද? ඊට පස්සේ තමයි මේ දත්තයක් දීලා තියෙනවා. මේක කොහොම පොඩ්ඩක් තියාගන්නවා. දත්තේ මොකද්ද? x 8ට වඩා කුඩා වීම 0.841 1.3 කියලා තමයි කියන්නේ. probability. දැන් x 8ට වඩා කුඩා වීම z කීයට වඩා කුඩා වීමද? ඒකත් අපි බලමු. නැවත වතාවක් මේ ප්‍රකාශනය අරගෙන අපි මොකද කරන්නේ? දෙපැත්තෙන්ම mu අඩු කරලා sigma ගෙන් බෙදලා z ගේ ප්‍රකාශනයක් බවට පත් කළාම මොකද වෙන්නේ? z 1ට වඩා අඩු වීම තමයි ඔය x 8ට වඩා අඩු වීමට සමපාත වෙන්නේ. එහෙනම් z 1ට වඩා අඩු වීමේ probability එක තමයි මොකද්ද මේ? 0.84113. එහෙනම් අපි දැනටම දන්නවා මොකද්ද? z 1ට වඩා අඩු වීමේ probability 0.84113. අපිට හොයන්න තියෙනවා z ඍණ 1ට වඩා අඩු වීමේ probability. ඒතකොට ළමයි මෙන්න මෙහෙම. දැන් මෙතන ඍණ එකක් නෑනේ. ඒතකොට ළමයි පොඩ්ඩක් මේ ගණන් හදලා ප්‍රැක්ටිස් එකත් එක්ක එන සිතීමේ චින්තනයක් තියෙනවා. හැකියාවක් තියෙනවා. හරිද? ඉතින් අර ගණන් හදලා ඒ හැකියාව වර්ධනය කරගත්තාම මෙතෙන්දි කරන්න ඕන දේ පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන්. හරිද? ඉතින් මෙතනදී ළමයි දැන් මේ අසමානතාවයකට අදාළව ස්ටෑන්ඩඩ් නෝර්මල් වල කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවානේ. දැන් less than අවස්ථාවක් නම් කෙලින්ම ටේබල් එකෙන් රීඩ් කරන්න පුළුවන්. greater than අවස්ථාවක් આવුන එක්ක සම්පූර්ණ එකෙන් ඒ greater than අවස්ථාවෙම less than probability අඩු කරලා ගන්න පුළුවන්. නැත්තම් සමමිතික බව use කරන්න පුළුවන්. දැන් මම මෙතෙන්දී use කරන්නේ සමමිතික බව. දැන් අපිට හොයන්න තියෙන්නේ ළමයි z ඍණ 1කට වඩා අඩු වීමේ probability නේද? හැබැයි දත්ත විදිහට තියෙන්නේ z 1ට වඩා අඩු වීමේ probability. එහෙනම් මේ ඍණ 1 වෙනුවට ධන 1 අපිට පාවිච්චියටම ගන්න වෙනවා මේ වැලියු එක ආදේශ කරලා ගාන සුළු කරන්න නම්. හරිද? දැන් සමමිතික බව අනුව ළමයි ඍණ 1ට වඩා අඩු වීම සමාන වෙනවා ධන 1ට වඩා වැඩි වීමට. දැන් සමමිතික බව ගනිද්දී ඒ ස්ටේට්මන්ට් එකකට අදාළව සම්මිතික ප්‍රකාශනය හොයාගන්නේ කොහොමද? මේකෙම ඔපොසිට් ස්ටේට්මන්ට් එක ගන්න. ඒ ඔපොසිට් එක ගන්නවා කියලා මොකද කරන්නේ? z එක වෙනුවට z එහෙමම ලියනවා. කුඩාතර ලකුණ වෙනුවට ඒකේ ඔපොසිට් එක විශාල ලකුණ දානවා. මෙතන තියෙන අගේම ප්‍රතිවිරුද්ධ අගේ ගන්නවා. ඍණ 1 නම් ධන 1. එහෙනම් ඍණ 1ට වඩා අඩු වීම සමපාත වෙනවා මේ ග්‍රැෆිකලි මම දක්වලා තියෙන පැත්තකින් ධන 1ට වඩා වැඩි වීමට. ඒරියා වල සයිස් එක වලින් පේනවනේ. ඍණ 1ට වඩා අඩු ඒරියා එකේ සයිස් එකයි ධන 1ට වඩා වැඩි ඒරියා එකේ සයිස් එකයි සමාන. දැන් අපිට තියෙන්නේ මොකන්ද? ධන 1ට වඩා අඩු අවස්ථාවේ probability. දැන් මෙයාට සමාන නම් මෙයාට ඕන ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන් කොහොමද? ධන 1ට වඩා වැඩි වීමේ probability සමාන වෙනවා මොකේද? සම්පූර්ණ එකෙන් ධන 1ට වඩා අඩු අවස්ථාවේ probability අඩු කළා නම්. ඒ කියන්නේ සම්පූර්ණ එකෙන් මේ ඩොට් වලින් දක්වලා තියෙන ප්‍රදේශය ඉවත් කළාම ඉතුරු වෙනවා මේ එකට වඩා වැඩි ප්‍රදේශ. එහෙනම් z 1ට වඩා වැඩි වීම සමානයි සම්පූර්ණ එකෙන් z 1ට වඩා අඩු වීමේ probability අඩු කළා නම්. දැන් අඩු වීම කියන එක අපි ගත්ත කොහොම හරි හදලා.
එහෙනම් මේ අගය ආදේශ කරන්න පුළුවන් කෙලිම අපිට. නේද? දැන් අපි මොකද කළේ? මේ දෙවෙනියට ගත්ත ස්ටේට්මන්ට් එක පළවෙනි ස්ටේට්මන්ට් එකට ආදේශ කළා. හරි. ආදේශ කළා. කළාම මොකද වෙන්න ඕනේ? එක ඍණ මෙන්න මේ අගය. 0.84 එනවා 0.1587 කියලා. ඒ කියන්නේ ඔය ඉසෙට් ඍණයකට වඩා අඩුයි මේ probability එක. නැත්නම් ඉසෙට් ධනයකට වඩා වැඩි මේ probability එක දෙකම කීයද? 0.1587. ඉතින් අපි ඔය හෙව්වේ මොකද? ඒ ඉසෙට් හරහා අපි හෙව්වේ x4ට වඩා අඩුයි මේ probability. ඒ මොකද? 0.1587. උත්තරය A කියලා අරන් තියෙනවා. ඒ කියන්නේ ස්ටේට්මන්ට් එකේ ඒ උත්තරය යටතේ ඕක ඇත්ත. එහෙනම් මෙන්න මෙහෙමයි උත්තරය. A කියන උත්තරය. හරි? ඊළඟට එමු ළමයි අපි 2018 25 වෙනි ප්‍රශ්නයට. හරි? හරි ළමයි. 2018 25 ළමයි කලින් ප්‍රශ්නෙම සිනාරියෝ එක තියෙනවා. ඒ දත් තමයි තියෙන්නේ. දැන් 17 24 resistance of a resistor කියන සිනාරියෝ එකනේ. එතකොට ඒකෙත් average එක 6යි standard deviation එක 2යි. මේ 18 25 ප්‍රශ්නෙත් එහෙමයි. හරිද? average එක 6යි standard deviation එක 2යි නේ. average එක 6යි standard deviation එක 2යි. හරි? ඉතින් ඒකයි මම එක ළඟම මේ ප්‍රශ්න දෙකක් දැම්මේ. දැන් කලින් ප්‍රශ්නේ හෙව්වේ ඒ x කියලා ගත්තොත් x 4ට වඩා අඩුයි මේ probability එකනේ. ඒක අපි හෙව්වා. දැන් මෙතන අහන්නේ ඒ x කියන එක 4ත් 6ත් අතර වීමේ probability අහන්නේ. කලින් ප්‍රශ්නේ වගේම දත්තේ විදිහට දීලා තියෙනවා 8ට වඩා අඩුයි මේ probability එක මෙතනත් කීයද? 0.841 තමයි කියන්නේ. හරිද? එතකොට ළමයි දැන් කලින් ප්‍රශ්නේ වගේම random variable එක capital X මෙන්න මේ දත්ත. හරිද? දැන් අපිට හොයන්න තියෙන්නේ මොකන්ද? මෙන්න මේ x ගේ මෙන්න මේ ඉන්ටර්වල් එකට අදාළ probability. ඉතින් x ගේ ඉන්ටර්වල් එක අපි z ගේ ඉන්ටර්වල් එකක් බවට පත් කරගත්තාම නැත්නම් x ගේ අසමානතාවය z ගේ අසමානතාවයක් බවට පත් කරගත්තාම දෙපැත්තෙන්ම mu අඩු කරලා sigma ගෙන් බෙදුවාම ඔන්නෝම අවසාන එනවා z ඍණ එකක් ධන එකක් අතර වීමේ probability එක. හරිද? එතකොට ළමයි මේ වගේ අසමානතාවයකදී ඒ probability හොයන්න මම ක්‍රමයක් කියලා දුන්නා. අපිට පුළුවන් දැන් මම තියරි කතා කරද්දී අර උදාහරණ ගානේදී මෙන්න මේ තැනේදී අපි කිව්වා මේ graph එකක් ඇඳගෙන ඕනනම් වෙන්න ඕනේ මොකද්ද කියලා logically ගන්න පුළුවන් කියලා. හරිද? ඉතින් ඒ logically ගත්තාම ඇත්තටම එක්තරා පිළිවෙලක් අපිට හම්බුණා මේක ගන්න පුළුවන්. ඒ පිළිවෙල තමයි මෙන්න මේක. මොකද්ද? මේ වගේ ස්ටේට්මන්ට් එකක ළමයි probability එක ගන්නකොට අපි මොකද කරන්න ඕනේ? හැමතිස්සෙම මේ දෙවණියට තියෙන z value එකට මෙතන තියෙනනේ value එක. එතකොට අර table එකේ අන්න ඒ value එකෙන් හරිද? z column එක යටතේ මෙයාට අදාළ probability value එකෙන්. දැන් table එකේ z column එක යටතේ value එකක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? table එකේ z value එක නිරූපණය කරන්නේ හැමතිස්සෙම මොකද්ද? ඉම value එකට කුඩා අවස්ථාව. හරිද? එතකොට ළමයි මේ වගේ අසමානතාවයකදී අපි මොකද කරන්න ඕනේ? මේ දෙවණියට තියෙන value එකට අදාළ probability ඒ කියන්නේ මෙන්න මේකේ අඩු කරන්න ඕනේ පළවෙනියට තියෙන value එකට අදාළ probability. ඉතින් පළවෙනියට තියෙන value එකට අදාළ probability කියන්නේ මොකද්ද? ඊට less than අවස්ථාවේ probability. ඒකනේ ඉන්නේ table එකේ. හරිද? graph එකක් ඇඳලා ගත්තත් ඔන්න ඕක තමයි වෙන්නේ අවසානයේ. හරි. ඉතින් ඒකට මම මේ පුරුද්දක් විදිහට ඕගලන්ට පුරුදු කරනවා. කොහොමද? මේ වගේ අසමානතාවක හැමතිස්සෙම දෙවණියට තියෙන value එකට කුඩා අවස්ථාවේ probability. හරිද? ඒකනේ කෙලින්ම read කරලා ගන්න පුළුවන් table එකෙන්. ඒකෙන් අඩු කරන්න පළවෙනියට තියෙන value එකට කුඩා අවස්ථාවේ probability. හරිද? ඒ කුඩා අවස්ථාව කියන එක පැත්තකින් තිබ්බොත් ඇත්තටම උතෙන්දි කියන්නේ මොකද්ද? දෙවණියට තියෙන value එකට අදාළව probability column එකේ value එක ගන්න. table එකේ. හරිද? එතකොට එන්නේ z කුඩයි එකට අදාළ value එක තමයි. පළවෙනියට තියෙන value එකට අදාළ probability column එකේ value එකෙන් ගන්න. එතකොට එන්නේ z කුඩයි අවස්ථාවට අදාළව තමයි. ඉතින් හරිද? ඒක එහෙමයි. දැන් මෙතන table එක නැති නිසා ඇත්තටම අපිට වෙන්නේ මොකද්ද කියලා logically අපි දැනගන්න ඕනේ. හරිද? ඒකයි. එතකොට හැමතිස්සෙම z column එකේ මේ value එකට අදාළ කියන්නේ මොකද්ද? ඊට කුඩා අවස්ථාව.
මේ වැලියු එකට අදාළව කියන්නේ ඊට කුඩා අවස්ථාව. එහෙනම් තමයි මම කියන්නේ දෙවනි වැලියු එකට අදාළ Z වැලියු එක මේ probability. දෙවනි වැලියු එකට අදාළ probability. එතකොට ඊට කුඩා අවස්ථාවට අදාළ probability අඩු කරන්න පළවෙනි වැලියු එකට අදාළ probability. ඒ කියන්නේ ඊට කුඩා අවස්ථාවේ probability. හරි. ඔන්නමයි. එතකොට ළමයි දැන් අපිට දත්ත විදිහට ගත්තොත් මෙන්න මේක දත්තයක්. මොකද Z කුඩයි 1.841 කියලා අපි දන්නවනේ. හරි. එතකොට ඒ ගානේ මෙන්න මේ දත්තේ තමයි දීලා තියෙන්නේ. x කුඩයි 8 වීම 0.841 හරිද? ඒ ගානේ දත්තයක් විදිහට දීලා තියෙන්නේ ඒකම. හරි. නේ? එතකොට ඒ ගාන යටතේදීත් අපිට මෙන්න මේ දේ කරන්න වෙනවා. මෙන්න මේ ප්‍රකාශනය අරගෙන මේ தත්ත්වයට ගේන්න වෙනවා. දැන් මම මේ එක ලංක ගණන් දෙක හදන නිසා නැවත මේ දේ කළේ නැහැ. හරිද? එතකොට මේක දන්නවා ළමයි. හරිද? එතකොට මේක දන්නේ නැහැ නේ ළමයි. හරිද? එතකොට කලින් ගාන හදද්දි මම කිව්වා මොකක්ද? ඉසෙට් කුඩයි ඍණ 1 කියන එකට සමමිතිකව සමපාත වෙනවා මොකද්ද? මේකෙම ඔපොසිට් එක මොකද්ද? ඉසෙට් විශාලයි 1 කියන එක. ඍණ 1ට වඩා කුඩා වීම සමාන වෙනවා ධනයකට වඩා වැඩි වීමට. එහෙනම් මම මේ ප්‍රකාශනය ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරනවා. ධනයකට වඩා වැඩි වීම කියන එක ලියා ගන්න පුළුවන් කොහොමද? මෙන්න මේ. එයි ළමයි මම මෙහෙම මේ දේ කළේ හේතුව අපිට තියෙන එකම දත්තය ඉසෙට් කුඩයි අවස්ථාවේ එකට වඩා කුඩා අවස්ථාවේ probability මේ කියන එක. හරිද? එකට වඩා කුඩා අවස්ථාව තමයි තියෙන එකම දත්තය. එහෙනම් අපි මෙයාවත් එකට වඩා කුඩා අවස්ථාව යූස් කරන්න පුළුවන් මට්ටමට හරවලා ගන්නවා. ඉතින් අපි මොකද කරන්නේ? මෙයාගේ සම්මිතික ප්‍රකාශනය මෙයා ලිව්වා. එයාව එකට වඩා කුඩා අවස්ථාව යූස් කරන්න පුළුවන් විදිහට නැවත මේ தත්ත්වයටපත් කරනවා. හරිද? දැන් බලන්න අවසානයේ එකට වඩා කුඩා අවස්ථාවේ probability හැමතැනම තියෙනවා. ඉතින් මේක සුළු කරලා ගත්තාම එනවා දෙවතාව එකට වඩා කුඩා අවස්ථාවේ probability ඍණ 1 කියලා. කෙලින්ම මෙතනින් මේ 8යි 4යි 1යි 3 කියන වගේ ආදේශ කළාම දෙකෙන් වැඩි කළා එකකින් එකක් අඩු කළාම අවසානයේ උත්තර එනවා 6යි 8යි 2යි 6යි කියලා. ඉතින් ඕක තියෙනවා C කියන ආන්සර් එක. හරි. C කියන ආන්සර් එක එනවා 18 25 උත්තරේ ආන්සර් C. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි 16 25 වෙනි MCQ එක ළමයි. මේකත් 18 25 වගේම ප්‍රශ්නයක්. ඒ සිනාරියෝ එකමයි. resistance of a resistor. හරිද? එතකොට ඒකේ දත්ත හැමමයි. mean 6යි standard deviation 2යි කියලා දීලා තියෙනවා. ඉතින් ළමයි මෙතන මේ capital Fx කියලා දීලා තියෙනවා. හරිද? ඒක දක්වලා තියෙනවා cumulative distribution function of a normally distributed random variable then probability of x between 4 and 7 will be කියලා. හරිද? එතකොට ළමයි මේ cumulative distribution කියලා ඇත්තටම function එකක් තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට ඔක ගැන අදහසක් ගන්න පුළුවන්. මම අර කරලා තියෙන වීඩියෝස් වල continuous distribution එකේ general concept යටතේ ඒ theory වීඩියෝ එකේ මම සාකච්ඡා කරලා තියෙනවා. මොකද්ද මේ cumulative distribution function එක කියන්නේ කියලා. හරිද? හැබැයි ඒක ගැන දැනගෙන ඉන්න ඕනේ නැහැ මෙතෙන්දි මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. හරිද? හේතුව ළමයි දැන් මේ වගේ 4ත් 6ත් අතර වෙනකොට හරිද? probability හොයද්දී අපි මොකද කළේ? හරිද? 4ත් 6ත් අතර වෙද්දී probability හොයද්දී අපි මොකද කළේ? ඒක ඉසෙට් ප්‍රකාශනයක් බවට පත් කරලා ඉතින් අපි ඇත්තට මොකද කළේ? මේ දෙවණියට තියෙන ඉසෙට් value එකෙන් අඩු කළානේ පළවෙනියට තියෙන ඉසෙට් value එකට අදාළ probability. අන්නේ ප්‍රැක්ටිස් එක තමයි අපි මෙතෙන්දිත් යූස් කරන්නේ. දැන් මෙතන මේ probability එක දීලා තියෙනවා කිසියම් range එකකට අදාළව calculate කරන්න කියලා. උත්තර බලන්න. f ගේ මේ x වෙනුවට එක්ක 7 නැත්නම් 4 ආදේශ කරලා අන්තරයක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඉතින් අර අතෙන්දී කළ දේම මෙතෙන්දිත් කරනවා. මොකද දෙවණියට තියෙන value එකට අදාළ ඒ functional value එකෙන් අඩු කරනවා පළවෙනියට තියෙන value එකට අදාළ functional value. එනවා මොකද වෙන්නේ? දැන් f ගේ ප්‍රකාශන විදිහට එද්දි මොකක්ද වෙන්න ඕනේ? f ගේ 7ෙන් අඩු කරන්න ඕනේ f ගේ 4. හරිද? මේක බොහොම නිවැරදි දෙයක්. හරිද?
කියුමුලේටිව් කියන දේ මොකක්ද කියලා හරියටම ඉගෙනගත් ඕනේ. හරිද? ඒකට අර වීඩියෝ එක ෆලෝ කරලා මොකද්ද මේ කියන්නේ කියලා බලන්න. හරිද? හැබැයි ළමයි මෙතෙන්දී කියුමුලේටිව් කියන එක දැනගෙන සිටීම වැදගත් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේදී මේ උත්තරේ හොයන්න. හරිද? අර ඔයගොල්ලෝ මේ වගේ රේන්ජ් එකකට කරන දෙයක් තියෙනවනේ. මේ රේන්ජ් එක probability හොයන්න ආවම හැසිරෙන විදිහක් තියෙනවනේ. ඒ විදිහට මෙතෙන්දිත් හැසිරෙන්න. දෙවෙනි වැලියු එකෙන් අඩු කරන්න පළවෙනි වැලියු එකට අදාළ probability. එතකොට මෙතන ඉතින් කැපිටල් F ගෙන් තියෙන. එතකොට F ගේ 7න් අඩු කළා පළවෙනි වැලියු එක වන F ගේ 4. හරි. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ ළමයි C කියන උත්තරය. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 19 වෙනි 24 වෙනි MCQ එක. හරි. මේකේ කියන ළමයි the distribution of the lifetime of a certain brand of external hard disk follows normal distribution with mean 72 months and standard deviation 16 months. හරිද? ඒ කියන්නේ ළමයි කිසියම් hard disk එකක external කියලා කියනවා. ඒ විශේෂණ පද අවශ්‍ය නැහැ. hard disk එකක lifetime එක ඒ average එක මාස 72ක් තිබුණා. standard deviation එක මාස 16ක් තිබුණා. හරිද? ඒ වගේ මේ lifetime එක කියන එක normally distributed ලු. හරිද? අපි මොකද කළේ? lifetime of a hard disk කියලා x කියලා random variable එක define කළා. මේක ඇත්තට මොකද්ද? normal distribution එකට දාලා normal random variable එක. හරිද? එතකොට මේ normal distribution එකේ average එක කීයද? මාස 72යි. standard deviation එක මාස 16යි. හරිද? ඊළඟ දත්ත විදිහට හම්බ වෙනවා lifetime එක මාස 48ත් 80ත් අතර වීමේ probability 0.6247 කියලා. එහෙනම් දත්තයක් විදිහට දන්නවා මොකද්ද? x ගේ අගය 48ත් 80ත් අතර වීමේ probability කීයද? 0.6247. හරි. ඊළඟ තව එකක් කියනවා මොකද්ද? lifetime එක මාස 96ට වඩා වැඩි වීමේ probability කීයද? 0.668 කියලා. තව දත්තයක්. මොකද්ද? x ගේ අගය 96ට වැඩි වීමේ probability කීයද? 0.668. හරිද? එතකොට ළමයි ප්‍රශ්න විදියට අහන්නේ මොකද්ද? lifetime එක හරිද? මාස 80කට වඩා වැඩි වීමේ probability. හරි. x ගේ අගය 80ට වඩා වැඩි වීමේ probability තමයි අහන්නේ. හරිද? අපි බලමු. ඒතර දත්ත දෙකක් තියෙනවා. probability වලට අදාළව හරිද? සහ mu සහ sigma ඉන්නවා. එතකොට ළමයි x විදිහට තියාගෙන අපිට මේ දේ කරන්න බෑනේ. අපි z බවට පත් කරනවා. standard normal බවට පත් කරනවා. එතකොට x 80ට වඩා වැඩි වීම z කීයට වඩා වැඩි වීමට සමපාත වෙනවා. ඉතින් මොකද කරන්නේ? දෙපැත්තෙන්ම mu අඩු කරලා sigma ගෙන් බෙදුවා. එතෙන්දී අර value එක හම්බෙන්න තැනදී අදාළ mu ගේ සහ sigma ගේ value ආදේශ කරනවා. අවසාන වෙනවා x 80ට වඩා වැඩි වීම සමපාත වෙනවා z 0.5ට වඩා වැඩි වීමට. එතකොට ළමයි අපි ඒක කියලා ඔහොම තියාගන්න. ඊළඟට අපිට මේ දත්ත විදිහට ලැබිලා තියෙනවා probabilities දෙක. එතෙන්දී x ගෙන්නේ දීලා තියෙන්නේ. ඒව z ගෙන් આવොත් කොහොමද වෙන්නේ කියලා z බවට පත් කරලා බලන්න. එතකොට x 96ට වඩා වැඩි වීම කලින් විදිහටම z බවට පත් කරාම z 1.5ට වඩා වැඩි වීමට සමපාත වෙනවා. එහෙනම් z 1.5ට වඩා වැඩි වීමේ probability තමයි මේ 0.668. හරිද? ඒ විදිහට මෙයාට කන්වර්ට් කළාම එනවා x 48ට වඩා අඩු වීම සහ 80ට වඩා වැඩි වීම. x 48ත් 80ත් අතර වීම කියන එක සමපාත වෙනවා z ඍණ 1.5 0.5 අතර වීම. හරිද? දැන් ළමයි අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? z 0.5ට වඩා වැඩි වීමේ probability තමයි ඕන. දැන් දැනට දත්තයක් විදිහට තියෙනවා 1.5ට වඩා වැඩි වීමේ probability. තව එකක් තියෙනවා. මොකද්ද? ඍණ 1.5 0.5 අතර වීම කීයද? මෙන්න මෙයා. 0.6247. හරිද? එතකොට ළමයි දැන් මෙන්න මේ දෙන්න පාවිච්චි කරලා මෙන්න මෙයාව හොයාගන්න එක තමයි අපි කරන්න තියෙන්නේ. හරි.
එතකොට දැන් මේ වගේ රේන්ජ් එක ආපුවම අපි කොහොමද හසුරවන්නේ? දෙවනියට තියෙන Z value එකකින් අදාළ probability. ඒ කියන්නේ less than අවස්ථාවේ probability. අඩු කරනවා පළවෙනි යට තියෙන value එකේ less than අවස්ථාවේ probability. එහෙමනේ. එතකොට දැන් අපිට මේ හොයන්න ඕන එක මේ ප්‍රකාශනය හරහා Z greater than 0.5 අවස්ථාවේ probability ඒක තියෙනවනේ. හරි. sorry. ඒක නෑ. ඊට less than අවස්ථාවේ probability තියෙනවා මේ ප්‍රකාශන. හරි. අපි ඒක හොයාගමුකෝ. ඊට පස්සේ එකෙන් අඩු කරලා දාන එකනේ තියෙන්නේ. less than අවස්ථාවේ probability හොයාගෙන අපි මොකද කළේ? එයාව උක්ත කරගන්න මෙයාව අනිත් පැත්තට ගෙනහින් දෙනවා. එතකොට මොකද වුනේ? 0.6247ට මෙයා එකතු වුණා ධන අංගයක් විදිහට. හරිද? දැන් මෙයාට ආදේශයක් දාන්න පුළුවන්ද අපිට? මෙතන ඉන්නේ less than -1.5 කියලා. හැබැයි දත්තේ තියෙන්නේ more than 1.5 කියලා. හැබැයි මෙයාගෙම සමමිතික ප්‍රකාශනය සමාන වෙනව නේද එයාට? ඉතින් අපි මොකද කළේ? එයාගේ සමමිතික ප්‍රකාශනය ගත්තා ඊළඟ පියවරේ. සමමිතික ප්‍රකාශනය ගත්තේ less than වෙනකොට greater than sign එකට මාරු වුණා. ඍණ 1.5 වෙනකොට ධන 1.5 දානවා. එතකොට මෙන්න මෙයා ආවා. එහෙනම් මෙන්න මේ 0.668 කියන එක ඉතින්ට ගෙනල්ලා ආදේශ කරන්න පුළුවන්. මොකද මේ ප්‍රකාශන දෙක එකිනෙකට සමමිතිකයි. ඒ කියන්නේ සම්මිතික ඒරියාස් දෙක. එහෙනම් සයිස් එකෙන් සමානයි. එහෙනම් මෙයා වෙනකොට කෙලිම මෙයා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ වැලියු එක මෙතනින් ගෙනල්ලා ආදේශ කරනවා. අවසානයේ එනවා 0.5ට වඩා අඩු වීමේ probability කීයද? 6යි 9යි 1යි 5යි කියලා. දැන් අපිට ඕනේ මොකක්ද? 0.5ට වඩා වැඩි වීමේ probability. ඉතින් අපි මොකද කරන්න ඕන? අඩු වීමේ probability සම්පූර්ණ එකෙන් අඩු කර. සම්පූර්ණ එකෙන් අඩු අවස්ථාවේ probability අඩු කළාම මොකද වෙන්නේ? ඉතිරි වෙන්නේ මොකද්ද? වැඩි අවස්ථාවේ probability. කීයද? අපිට ඇවිල්ලා තියෙනවා 0.3.85. ඒක තමයි උත්තරේ. C කියන ආන්සර් එක තුල තියෙනවා මොකද්ද? 0.3.85 කියන උත්තරය. හරි ළමයි? ඔන්නෝම තමයි 1924ට අපි උත්තරේ යන්නේ. හරි. ඊළඟට බලමු අවසාන MCQ ප්‍රශ්නය 2008 30 වෙනි MCQ ප්‍රශ්න. හරිද? එතකොට ළමයි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් හොඳ ප්‍රශ්නයක්. හරිද? බලමු. එකේ කියනවා an instructor of a large class found at the end of the semester that the total marks scored by a student in her class was approximately normal with mean 530 and standard deviation 80. 10% of the class is to receive A grades. What is the lowest mark for the student to earn A? Assume that the standard normal table value which corresponding to upper 10% is 1.28. මේක ඉතින් තේරුම් ගන්න ඕනේ හොඳට මේ කියන්නේ මොකද්ද කියලා. මේ වගේ දරුණු ප්‍රශ්න එන්නේ නැහැ මෑත කාලේ ඉන්නවනම් මේ 2008 ප්‍රශ්නේ. හරිද? මීට අවුරුදු 12කට විතර කලින්. හරිද? එතකොට ළමයි දැන් කිසියම් එක්සෑම් එකක හරිද? සෙමෙස්ටර් එන්ඩ් එකේ ක්ලාස් එකේ ළමයින්ගේ හරිද? ටෝටල් මාක්ස් ගත්තාම එක එක ළමයට හැදෙනවනේ සබ්ජෙක්ට් සියල්ලංගේම මාක්ස් වල එකතු වෙන ටෝටල් මාක් එක. ඒ ටෝටල් මාක් වල ඩිස්ට්‍රිබියුෂන් එක ගත්තාම මේක normally distributed වෙනවා. හරිද? approximately normal වෙනවා. හරිද? කොහොමද? mean එක 530යිලු. average එක 530යිලු, standard deviation එක 80යිලු. හරිද? දැන් මේ පන්තියේ ඒ ගත්ත ළමයින්ව ග්‍රේඩ් කරන්නලු යනවා. ඉතින් මේ ග්‍රේඩ් කරද්දී 10% ප්‍රමාණයකට තමයි A ග්‍රේඩ් එක දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අහන්නේ A ග්‍රේඩ් එක ලැබෙන ළමයි අතර අවම ටෝටල් මාර්ක් එක කීයද කියලා. ඒ කියන්නේ දැන් ළමයි 100ක් ඉන්න තැනකින් 10 දෙනෙක්ටයි A ග්‍රේඩ්ස් හම්බෙන්නේ.
හරිද? එතකොට A නේ උපරිම grade එක. එතකොට highest total mark එකේ ඉඳන් ආපුහම 10 වෙනි තැන තියෙන total mark එකක් තියෙනවා. එයාට තමයි අන්තිමටම A grade එකක් හම්බෙන්නේ. එහෙම අන්තිමටම A grade එකක් හම්බෙන එක්කෙනාගේ total mark එක මොකක්ද? අන්න ඒක තමයි හොයන්න තියෙන්නේ. හරිද? Lowest mark for a student to earn A. හරිද? ඊට ළමයි විසඳුමට ගියොත් එහෙම දැන් mu 530යි sigma 80යි කියලා දීලා තියෙනවා. එතකොට ළමයි දැන් මෙතන තියෙනවා 10%කටනේ A හම්බ වෙනවයි කියලා තියෙන්නේ. එහෙනම් A හම්බෙන අන්තිමයාගේ total mark එක XA කියලා ගත්තොත් ඒකනේ හොයන්නත් තියෙන්නේ. A හම්බෙන අන්තිමයාගේ total mark එක XA කියලා ගත්තොත් X කියන්නේ මොකද්ද? total mark එක student කෙනෙක්. එහෙනම් X ගියාගේ XA ට වඩා වැඩි වේ probability කීයද? 10%. හේතුව XA ට වඩා වැඩි වීම සමානක් දැම්මත් අවුලක් නැහැ. සමාන ලකුණෙන් බලපෑමක් වෙන්නේ නැහැ. හරිද? XA ට වඩා වැඩි වීම තමයි A grade ලැබීමට හේතුවක් වෙන්නේ. බිම ලකුණත් ඇතුළත්ත A grade ලැබීමට හේතු වෙන්නේ X මීට වඩා වැඩි වීමට. එක්ක විශාල හෝ සමානයි කියලා දැම්මත් අවුලක් නැහැ. සමාන ලකුණෙන් බලපෑමක් වෙන්නේ නැහැ. normal වලට. හරි. ඉතින් එහෙම A ඉන්න ප්‍රමාණය කීයද? 10%ක් නේ. එහෙනම් මෙසේ වීමේ probability 10%ක් කියලා ගන්න පුළුවන්. කීයද? 0.1. හරිද? ඒක නැවතත් කියන්න මේ XA කියන්නේ මොකද්ද? A grade ලැබෙන ඒ 10% අවසාන එක්කෙනාගේ total mark එක. හරිද? ඉතින් අපි මොකද කරන්නේ? මෙයාව z value එකක් බවට පත් කරනවා. ඉතින් මොකද කරන්නේ? mu අඩු කරලා sigma ගෙන් බෙදලා ගත්තාම හරිද? උන්වම ප්‍රකාශනයක් එනවා. දැන් මෙයාව මම ගන්නවා දැන් XA ට අදාළව නෙමෙයි. එහෙනම් XA ගෙන් 530ක් අඩු වෙලා 80ෙන් බෙදුනහම ඒ කියන්නේ mu අඩු වෙලා sigma ගෙන් බෙදුනහම එන z value එක මම මොකද කළේ? ZA කියලා ගත්තා. X XA ට වඩා වැඩි වීම Z ZA ට වඩා වැඩි වීමට සමපාත වෙනවා. ඒකත් කීයද? 0.1යි. හරිද? ඊළඟට කියලා තියෙනවා මෙන්න මෙහෙම தත්ත්වයක්. වරහන් ඇතුලේ. මොකද? Assume that standard normal table value which is corresponding to upper 10% is 1.28. හරිද? ඒ කියන්නේ ළමයි මේක. හරිද? then standard normal table එක ගත්තොත් ඔය කියන කතන්දරේ පොඩ්ඩක් පැහැදිලි කරනවා. දැන් ළමයි මේ probabilities පටන් ගන්න බිඳුවෙන්නේ. හරිද? 1 දක්වා යනවනේ. හරි. ආසන්න වශයෙන් 1 දක්වා යනවා. එතකොට ළමයි මෙතන මේ තියෙන values අතර හරිද? මේ එකට ආසන්නයෙන් 10%. හරිද? ඒ කියන්නේ ළමයි අපි ගත්තොත් එහෙම 10% කියන්නේ 0.9 නේ. හරිද? ඒතර 0.9ට වඩා වැඩි වීම කියලා ගත්තොත් එහෙම දැන් බලන්න මේ 1.25 දී 0.894යි 4. හරිද? 1.30දී 9.3යි 2 නේද? දැන් 2යි 5යි 30යි 25යි 30යි අතර 26 27 28 29 ඔහොම එනවනේ තව. එතකොට ළමයි අපි නිකන් මේ දෙන්න අරගෙන බැලුවොත් එහෙම ඔය දීලා තියෙන දත්තෙන් කියන්නේ හරියටම 0.9ක්. දැන් අපර් ලිමිට් එකේ 10% කියලා කියන්නේ මොකද්ද? සම්පූර්ණ එක 1යි. ඒකෙන් 10%ක් අඩු වෙනවා කියන්නේ දශම වලින් ගත්තොත් 0.1ක් අඩු අවස්ථාව. ඒ කියන්නේ 0.9 අවස්ථාව. ඒ කියන්නේ 0.9යි 0.9.3 හැදෙන්නේ Z ගේ කීවෙනි වැලියු එකටද? මේ Z කොලමක 1.2.8 දී කියලා තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. හරිද? මේ දත්තෙන් කියන්නේ ඒකයි. හරිද? එතන මේ කියන්නේ මොකක්ද? Z ගේ 1.2.8 දී තමයි 0.9යි 0.3 හැදෙන්නේ. මොකයි ඔය කියන්නේ?
හරි. ඉතින් එහෙනම් ඔය ඉසෙට් ඒව ගන්න පුළුවන් 1.28 කියලා. හරි. හේතුව දැන් ඉසෙට් A කියන්නේ මොකද්ද? sorry XA කියන්නේ මොකද්ද? A grade එකක් ලැබෙන සෙට් එකේ අවසාන එක්කෙනාගේ total mark එකනේ. ඒක ඉසෙට් බවට පත් කළාම ඉසෙට් A කියන්නේ මොකද්ද? A grade එකක් ලැබෙන සෙට් එකේ අවසාන එක්කෙනාගේ ඉසෙට් value එක. හරිද? A grade ලැබෙන්නේ 10%කට නම්, ඒ කියන්නේ 0.1කට නම් එහෙනම් ඉසෙට් A ට වඩා ඉසෙට් වැඩි වීමේ probability එක කීයද? 0.1යි. හරිද? අපි මෙතෙන්දී කලේ මේ x ක්‍රමානුකූලව ඉසෙට් බවට පත් කරලා මෙයා වෙනකොට ඉසෙට් A ආදේශ කළ එකනේ කලේ. 0.1. ඉතින් උඩ කොටසේ 0.1ක් හරිද? මේ දැන් ළමයි මෙතන බලන්න මේ අසමානතාවය. මෙතන අපි අරන් දෙන්නේ greater than අසමානතාවය. හරිද? එතකොට ළමයි මේ 1.28 කියලා මෙතන කියන්නේ මොකද්ද? මෙතන මේ 1.28 සමපාත වෙනවා 0.9.3ට. හරිද? මේ ඉසෙට් කොලම් එකේ මේ වැලියු එකෙන් හැමතිස්සෙම කියන්නේ මොකද්ද? එම ඉසෙට් අගයට කුඩා අවස්ථාවේ probability තමයි ඉස්සරහින් දැක්කෙනවයි කියලා කියන්නේ. හරි. 1.28ට කුඩා අවස්ථාවේ probability තමයි 0.9.3. එහෙනම් විශාල අවස්ථාවේ probability කීයද වෙන්න ඕනේ? එකෙන් 0.9.3 අඩු කළාම 0.1ක්. හරිද? එහෙනම් ඉසෙට් A ට වඩා වැඩි වීමේ probability 0.1ක් වෙනවා නම් ඉසෙට් A කියන්නේ කවුද? 1.28. මොකද අපි මේ වැඩි වීමේ සම්බන්ධතාවයක් තියෙනවා. වැඩි වීම 0.1ක් වෙනවා නම් ඒ ඇවිල්ලා 1.28. තව විදිහකින් කිව්වොත් අඩු වීම කුඩා වීම 1.28ට වඩා කුඩා වීම 0.9ට සමානයි. වැඩි වීම 0.1ට සමානයි. එහෙනම් ඉසෙට් A කියන්නේ කීයද? 1.28. හරිද? ඉතින් එහෙනම් අපි මෙන්න මේ ප්‍රකාශනයේ ඉසෙට් A කියලා ගත්තේ. එහෙනම් එයාව සමාන කරන්න පුළුවන් මොකටද? 1.28. හරිද? ඒ දෙන්න සමාන කළා XA ව උක්ත කළා. අවසාන එනවා XA ආසන්න වශයෙන් 632යි කියලා. හරිද? එතකොට මේ ප්‍රශ්නේ එහෙනම් මොකද්ද මේ උත්තරේ වෙන්නේ? 632යි කියන්නේ. ඒ කියන උත්තරය. එහෙනම් පන්තියෙන් 10%කට නම් A ලැබෙන්නේ A ලබන්නන් අතර අඩුම ටෝටල් මාක් එකක් හිමි එක්කෙනාගේ ටෝටල් මාක් එක කීයද? 632. හරි. ඔන්න ඕක තමයි අපි හරි. හරිද? උතනින් අපිට අවසන් කරන්න පුළුවන් MCQ පිළිබඳ කරන සාකච්ඡා. ඊළඟට එනවා අපි structured essay paper වල ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමු. මුලින්ම යම් 2017 තුන්වෙනි ප්‍රශ්නයට. structured essay තුන්වෙනි ප්‍රශ්නේ 2017 paper එකේ. හරි. ඒකේ කියනවා ළමයි time taken to complete a transaction from an ATM machine of a certain bank normally distributed with mean 65 seconds and variance 25 seconds. ඒ කියන්නේ ළමයි දැන් ගත්තොත් එහෙම ATM transaction එකක් කරන්න ගත වෙන කාලය normally distributed වෙලා තියෙනවා. අපි ඒක x කියලා ගත්තොත් ඒකේ average එක කීයද? තප්පර 65. variance එක 25. ඒ කියන්නේ sigma වර්ගය 25. එහෙනම් sigma ධන වර්ග මූලය 25 කීයද? 5යි. standard deviation එක. ඔය තමයි දත්ත. හරිද? පළවෙනි කොටස යනවා calculate the probability that the time taken to complete a transaction is less than 1 minute. මිනිත්තුවකට වඩා අඩුවෙන් transaction එක කිරීමේ probability හොයන්න කියලා. දැන් හොඳට මතක තියාගන්න මේ structured essay ප්‍රශ්න හදද්දී අපි සතුව තියෙනවා මොකද්ද? අර
ස්ටෑන්ඩඩ් නෝමල් ටේබල් එක. පේපර් එකේ අන්තිම පිටුවේ එනවා අපිට ඇටච් කරලා ඒ ටේබල් එක. හරිද? එහෙම මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. then ටේබල් එක අප සතුට. හරිද? විනාඩියකට වඩා අඩු වීමෙන් අඩුවෙන් ට්‍රාන්සැක්ෂන් එක කිරීමේ probability හොයන්න තියෙනවා. ඉතින් විනාඩියකට අඩුවෙන් හෙවත් තප්පර 60කට වඩා අඩුවෙන් x අදාළ values පැමිණීමේ probability. හරිද? ඉතින් x විදිහට තියාගෙන අපි හදන්නේ නැහැ. අපි z බවට පත් කරනවා ස්ටෑන්ඩඩ් නෝමල් ටේබල් එක යූස් කිරීම සඳහා. හරිද? ටේබල් එකෙන් ප්‍රයෝජනයක් ගන්න අපි z බවට පත් කරනවා. ස්ටෑන්ඩඩ් නෝමල් බවට පත් කරනවා. ඊට දෙපැත්තෙන්ම mu අඩු කරලා සිග්මාගෙන් බෙදුවහම මොකද වෙන්නේ? x 60ට වඩා අඩු වීමේ probability සමාන වෙනවා z ඍණ 1කට වඩා අඩු වීමේ probability. දැන් මේ less than අවස්ථාවේ probability යන්නේ ළමයි. කෙලින්ම අපිට පුළුවන් කොහොමද? ටේබල් එකෙන් රීඩ් කරන්න. හරිද? කෙලින්ම ටේබල් එකට ගියා ඍණ 1 ඉස්සරහින් තියෙන value එක රීඩ් කළා. ඒක නෙවෙයි less than අවස්ථාවේ probability. 0.1587. හරිද? 0.1587. ඒක තමයි මේ උත්තරේ. හරි? ඊළඟට අහනවා calculate කරන්න probability මොකද්ද? more than 75 seconds වීම. ඒ කියන්නේ transaction time එක තප්පර 75ට වැඩි වීමේ probability හොයන්න කියලා කියනවා. ඉතින් වැඩිතර අවස්ථාවක greater than අවස්ථාවක probability එකක් හොයන්න තියෙනවා. x 75ට වඩා වැඩි වීම ළමයි conversion formula එක හරහා z දෙකට වඩා වැඩි වීමට සමපාත වෙනවා. convert කළාම z දෙකට වඩා වැඩි වීමට සමපාත වෙනවා. දැන් greater than value එකක් directly read කරන්න බෑනේ ළමයි table එකෙන්. අපි මොකද කරන්නේ? ඒක less than value එකක් බවට පත් කරගන්නවා. ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද පළවෙනි ක්‍රමය? සම්පූර්ණ එකෙන් අඩු කරනවා less than 2 අවස්ථාවේ probability. ඒකට less than 2 අවස්ථාවේ probability table එකෙන් බලාගෙන ඒක ආදේශ කරලා ඊට පස්සේ අඩු කිරීමක් කරන්නත් ඕන. වැඩ දෙකයි. ආදේශ කරන්න ඕනේ. කියන්නේ ඉස්සෙල්ලාම table එක read කරලා ආදේශ කරන්න ඕනේ. ඊට පස්සේ අඩු කරන්න ඕනේ. එතන වැඩ දෙකක් නොකර තනි වැඩේම කරන්න පුළුවන්. එක පියවරකින්ම කරන්න පුළුවන්. හරිද? ඒ මොකද්ද? method 2 එක. method 2 එක මොකද්ද? මීට සමපාත සමමිතික කොටස හොයන එක. මීට සමමිතික කොටස හොයන එක. දෙකට වඩා වැඩිතර කොටසට සමාන වෙනවා ඍණ දෙකට වඩා අඩුතර කොටස. ඒක කොහොමද හොයන්නේ අපි? මේකෙම opposite statement එක ගන්න. opposite ගණිතය z එහෙමම එනවා greater than වෙනුවට less than දානවා positive 2 වෙනුවට negative 2 දානවා. එහෙනම් දෙකට වඩා වැඩි වීම සමපාත වෙනවා ඍණ දෙකට වඩා අඩු වීම. හරිද? දැන් මේ less than value එකන්නේ කෙලින්ම z column එකේ ඍණ දෙක ඉස්සරහින් තියෙන value එක read කරන්න තියෙනවා. ඔහොම read කළාම එනවා ළමයි මොකද? 0.0228යි. හරි. මම එහෙනම් ඔයගලන්ට නැවත කියනවා මේ වගේ greater than අවස්ථාවලදී සමමිතික භාවය පාවිච්චි කරන්න. ඒක තමයි වඩාත්ම ලේසි ක්‍රම. හරිද? තුන්වෙනි එකේ කියනවා දැන් range එක. transaction time එක තප්පර 57.5 තප්පර 70වත් අතර වීමේ probability හොයන්නේ කියලා. කියන්නේ x 57.5 70වත් අතර වීමේ probability. ඉතින් මේ තුන් දෙනාගෙම mu අඩු කරලා සිග්මාගෙන් බෙදුවහම z ඍණ 1.5 එකක් අතර වීම කියලා එනවා මෙයාට අදාළ. හරිද? ඉතින් මේ වගේ තැනක අපි මොකද කරන්නේ? දෙවණියට තියෙන z value එකකින් ඒ කියන්නේ දෙවණියට තියෙන value එකට අදාළ less than අවස්ථාවේ probability අඩු කරනවා පළවෙනියට තියෙන value එකට අදාළ less than අවස්ථාවේ probability. හරිද? මේක කෙලින්ම directly read කරන්න පුළුවන් table එකේ. එහෙම read කළාම 0.8413 කියලා එනවා. මේකත් කෙලින්ම directly read කරන්න පුළුවන් ඍණ 1.5 ඉස්සරහින් තියෙන probability value එක. z column එකේ ඍණ 1.5 ඉස්සරහින් තියෙන probability value එක 0.668. ඔය දෙක අඩු කරාම එනවා 0.7745. හරිම ලේසි. මේකට උත්තර ගන්න එක. හරි? ඊළඟ D කොටස. දැන් මේ මුල් ප්‍රශ්න තුනේම හරි probabilities calculate කරන්න දුන්න. දැන් මේ හතරවෙනි කොටසේදී මොකද කරන්නේ? probability එක දීලා ඊට අදාළ random variable value එක හොයන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර අපි O level කාලේ log බලන්නේ
මුල් තුනේ හරියට ලොග් බැලුවා වගේ වැඩක් තමයි කරේ. ඒ කියන්නේ අර ටේබල් එක බලලා වැලියු එක රීඩ් කරලා එහෙම. දැන් අපි යන්නේ ලඝු අගය දුන්නාම ඊට හේතු වුණු අගය හොයන එක. කියන්නේ ඇන්ටි ලොග් බලනවා වගේ වැඩක් තමයි දැන් මේ කරන්නේ. හරිද? probability දෙනවා ඊට අදාළ random variable value එක හොයන්න තියෙනවා. මොකද මේ ප්‍රශ්නේ කියන්නේ? Find t where about 4% of the transaction are less than t6. කිසියම් t කියලා random variable අගයක් තියෙනවා. ඊට වඩා අඩු අවස්ථාවේ probability 104. ඒ කියන්නේ මේ x t ට වඩා අඩු වීමේ probability එක කීයද? 104. මේ t එක තමයි අපිට හොයන්න තියෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ 104 දශම කරගත්තාම 0.4. හරිද? x තියාගෙන බෑන ළමයි z බවට පත් කළාම මොකද වෙන්නේ? x ඍණ mu බෙදීම සිග්මා z බවට පත් කරන්න පුළුවන්. මෙතන එනවා t ඍණ 65 බෙදීම 5. ඒ කියන්නේ mu ට සහ සිග්මාට වැලියු ආදේශ කළාම t ඍණ 65 බෙදීම 5 කියලා ප්‍රකාශනයක් එනවා. ඕක මම ගන්නවා z t කියලා. එතකොට z t ට වඩා අඩු වීමේ probability තමයි කීයද? 0.04. දැන් අපි බලන්න ඕනේ probability column එකේ 0.04 කොහෙද තියෙන්නේ? ඒතර එතන දශම ස්ථාන 4කට තියෙනවනේ. ඒ කියන්නේ අපි හොයන්න ඕනේ 0.04යි 0.2 කියන වැලියු එක කොහෙද තියෙන්නේ කියලා. හරිද? එතකොට ළමයි අපි පොඩ්ඩක් ටේබල් එකට ගිහින් බලුවොත්. හරිද? 0.04යි 0.2. 0.2 කට්ටිය මෙතන ඉන්නවා 3 කට්ටිය ඉන්නවා. මෙන්න මෙතන. මේ බලන්න. මට ඒක සිලෙක්ට් කරන්න හිටින්නේ නැහැ. වෙනන්න. දැන් බලන්න ඍණ 1.8යි බිඳුවේදී 0.03යි 5යි 9. 1.75 දී 0.4යි 0.1. දැන් ඔය අතරතුර තමයි 0.4යි 0.2 තියෙන්නේ. හරි? ඒ වගේම ළමයි ඍණ 1.8යි 0යි ඍණ 1.7යි 5යි අතර තව වැලියුස් හතරකුත් තියෙනවා. හරිද? ඒ නිසා ළමයි අපිට ආසන්න වශයෙන් 1.75ට සමානයි කියලා ඕන මෙතන ගන්න පුළුවන්. බොහොම කුඩා වෙනසක් නේ තියෙන්නේ කියලා. නමුත් එහෙම ගන්න එක සාධාරණ නැහැ. ඒ හින්දා මම මේ වගේ සුළු කිරීමක් කරනවා. දැන් ඍණ 1.8යි බිඳුව ඉස්සරහින් මේ වැලියු එක තියෙන්නේ. 7යි 5 ඉස්සරහින් මේ වැලියු එක තියෙන්නේ. ඔය අතර තව පෙන්නන්නේ නැති වැලියු සෙට් එකක් තියෙනවා. මෙන්න මේ ටික. මේ ටික දාගන්න. හරිද? එතකොට ළමයි මෙන්න මේ දෙන්න අතර මේ පරතරය 0.04යි 0.1ක් 0.03යි 5යි 9ත් අතර පරතරය තමයි මේ අය අතර බෙදිලා යන්න ඕන. මේ පරතරය හෙව්වම කීයද එන්නේ 0.04යි 2. 2යි 4යි 2. ඔක කී දෙනෙක් අතර බෙදිලා යනවද ළමයි? 5 දෙනෙක් අතර. දැන් මැද ඉන්නේ 4 දෙනයි තමයි. හරිද? හැබැයි මේ 4 දෙනා හරහා හැදෙන පරතර කීයක් තියෙනවද? 5ක් තියෙනවා. කොහොම බලන්න මේ දෙදෙනා අතර පරතරය 1යි. මේ දෙදෙනා අතර පරතරය 2යි. මේ දෙදෙනා අතර පරතරය 3යි. මේ දෙදෙනා අතර පරතරය 4යි. මේ දෙදෙනා අතර පරතරය 5යි. පරතර 5ක් තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් 5න් බෙදන්න ඕන. 0.2යි 4යි 2 5න් බෙදුවාම ආසන්න වශයෙන් එනවා 0.3යි 8ක් කියලා. හරිද? එතකොට ළමයි දැන් මෙතන ඇත්තටම බෙදුවොත් එහෙම 0.3යි 8යි 20 මේ 20ට 5 4යි කියලා 8යි 4 කියලා. ඉතින් ආසන්න වශයෙන් ගත්තාම 0.3යි 8. හරිද? දැන් ළමයි දැන් අර ආසන්න කිරීමක් තියෙන නිසා පොඩි සුළු වෙනසක් තියෙනවා. හරිද? ඒ වෙනස අපිට බලපාන්න නැති වෙන්න අපි ඒ දේ කරන්න ඕන. හරිද? මේ අගයන් හොයන්න. දැන් මට පුළුවන් ඕන දැන් ඉන්නේ අගයන් වැඩි වෙලාන් තියෙන්නේ. මේ අගයට වඩා මේ අගය වැඩිනේ. මට පුළුවන් මෙයාට 0.3යි 8 ගාන එකතු කරගෙන ඉන්න. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මොකද දැන් බලන්න අපිට ඕන 0.04යි 0.3 0.2 0.4යි 0.2 වඩාත්ම ආසන්න කාටද? මෙයාටනේ. ඒ නිසා මම මොකද කරන්නේ? එයාගෙන් අඩු කරනවා මෙපමණ ප්‍රමාණය. අඩු කළාම ඒ පැත්තෙන් පටන් ගන්න. මේ පැත්තෙන් පටන් ගන්න අඩු කරගෙන යන්න බලන්න. ඒතර අඩු කළාම එනවා ඍණ 1.76 දී 0.3යි 93 කිය. 93යි කිය. දැන් ඔය අතරටනේ එන්නේ මොකද්ද? 0.4යි 0.2. එහෙමයි කියලා ළමයි මේ 7යි 6යි 7යි 5යි අතර ආයි බෙදන්න යන්නේ නෑ අපි.
හරිද? එහෙනම් අපි දැන් බලනවා වඩාත් ආසන්න කාටද කියලා. දැන් මේ 7යි 6ට අදාළගේ මේ 7යි 5ට අදාළගේ අඩුම පරතරයක් තියෙන්නේ කාත් එක්කද? දැන් 4.2නේ. 4.2 ගත්තාම අඩුම පරතරයක් තියෙන්නේ මේ ඍණ 1.75ත් එක්ක. හේතුව පරතරය කීයද? 0.03යි 1යි. මෙයත් එක්ක පරතරය කීයද? 0.03යි 7ක්. එහෙනම් අඩුම පරතරය තියෙන්නේ ඍණ 1.75 එක්ක. එහෙනම් මේ 0.4.2 මෙයාට වඩාත් ආසන්නයි කියලා අරගෙන ඉසෙට් වෙනුවට අපි ගන්නවා මොකද්ද? අන්න ඒ. හරිද? එතකොට මේ ඉසෙට් ට less than අවස්ථාවේ probability තමයි මේ. හරිද? එහෙනම් ඉසෙට් අර ඇන්ටි ලොග් හොයනවා වගේ අපි මොකද කළේ? probability column එකේ 0.4.2ට අදාළ ඉසෙට් value එක විදිහට අපිට ගන්න පුළුවන් උනේ සාධාරණව සුළු කරලා කීයද? ඍණ 1.7යි. ඉසෙට් කියලා ගත්තේ මෙයාවනේ. ඉතින් එයාව සමාන කරන්න පුළුවන්. අවසානයේ මෙයා සමාන වෙනවා මෙයාට. හරස් ගුණ කළා පහෙන් වැඩි කළා ඊට පස්සේ 65ක් එකතු කළා. අවසාන වෙනවා t කියගේ තප්පර 56.25යි. හරි. ඕම තමයි ඔය D කොටසේ උත්තරේ. හුඟක් ගණන් වල හිමයි ළමයි. හරිද? කොටස් හතරක් වගේ අහනවා සාමාන්‍යයෙන්. හරිද? ඔය ස්ටෑන්ඩඩ් නෝමල් ගණන් වල less than අවස්ථාවකට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. more than අවස්ථාවකට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. range එකට අදාළ නැත්නම් between අවස්ථාවකට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම probability දීලා random variable value එක හොයන ප්‍රශ්නයක් තියෙනවා. මොහොම තමයි අන්තර්ගතය වෙන්නේ ඔය වගේ ප්‍රශ්නයක. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 14 තුන්වෙනි ප්‍රශ්න. හරි. මේක කියනවා ස්නැක් පැකට් එක බර normally distribute වෙලා. ඒ කියන්නේ ස්නැක් පැකට් එකක බර ගත්තොත් එහෙනම් බර පිළිබඳ අධ්‍යයනය කළොත් ඒක normal distribution එකක්. average එක ග්‍රෑම් 100යිලු. standard deviation එක ග්‍රෑම් 5යිලු. ඉතින් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්න කීප. හරි අපි යන්කෝ විසඳුමට. එතකොට ළමයි මම ස්නැක් පැකට් එකේ weight එක x කියලා අරගෙන තියෙනවා. හරිද? ඒකේ average එක 100යි ග්‍රෑම් standard deviation එක 5යි. හරිද? පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? weight of a snack packet is more than 110 grams. මේ probability. ඒ කියන්නේ මේ x ගියාගේ 110ට වඩා වැඩි වීමේ probability තමයි. greater than අවස්ථාවල. හරි. ඉතින් x විදිහට තියාගන්න බෑ අපි z බවට පත් කළා. mu අඩු කරලා sigma ගෙන් බෙදුවා. මේ value ආදේශ කළා. සුළු කරලා ගත්තාම එනවා z දෙකට වඩා වැඩි වීමට තමයි tally වෙන්නේ. හරිද? දැන් ළමයි greater than අවස්ථාවන්නේ මේක directly read කරන්න බෑ table එකේ. එහෙනම් අපි මොකද කරන්නේ? මගේ උපදේශ අනුව ඒ විදිහට කළොත් මොකද කරන්න ඕනේ? අපි සමමිතික බව පාවිච්චි කරමු. z දෙකට වඩා වැඩි වීම සම්පාත වෙනවා මේකෙම opposite expression එකට. මොකද greater than වෙනකොට less than දැම්මා positive 2 වෙනකොට negative 2 දැම්මා. එහෙනම් දෙකට වඩා වැඩි වීම ඍණ දෙකට වඩා අඩු වීමට සමපාත වෙනවා. දැන් less than අවස්ථාවේ probability. මේක directly read කරන්න පුළුවන් table එකේ. table එකේ z column එක යටතේ ඍණ දෙක ඉස්සරහින් තියෙන probability value එක ගත්තාම ඔන්න එනවා අදාළ උත්තරේ කීයද? 0.228. උත්තරය 0.228. හරි. B කොටසේ කියනවා ඉන්ටර්වල් එකකට අදාළ probability හොයන්න කියලා ස්නැක් පැකට් එකේ weight එක ග්‍රෑම් 90ත් 105ත් අතර වීමේ probability හොයන්න. හරි. එතකොට ළමයි අපි මේ x ගේ අසමානතාව z ගේ අසමානතාවයක් බවට මේ විදිහටම පත් කරනවා. එතකොට x 90ත් 105ත් අතර වීම z ඍණ දෙකත් එකත් අතර වීමට tally වෙනවා. සම්පාත වෙනවා. හරි? එතකොට මේ වගේ අවස්ථාවක මොකද කරන්න ඕනේ? දෙවණියට තියෙන z value එකට අදාළ less than අවස්ථාවේ probability අඩු කරනවා. පළවෙනියෙන් තියෙන z value එකට අදාළ less than අවස්ථාවේ probability. හරි. ඉතින් මේක කෙලින්ම directly read කළාම z column එකේ එක යටතේ තියෙන probability value එක අරගත්තා. z column එකේ ඍණ දෙක යටතේ තියෙන probability value එක ගත්තා. මේ කලින් උත්තරේ 0.022. හරි. ඔය දෙක අඩු කරාම වෙනවා 0.81 8.5 කියලා. ඔක තමයි උත්තරේ. හරි. C කොටසේ කියනවා
ස්නැක් පැකට් එකක weight එක m කියලා ස්කන්ධයකට වඩා අඩු වීමේ probability 105. දැන් මේ probability එක දීලා random variable value එක අහන්න. අර anti-log වගේ දෙයක්. x ගියාගේ m ට වඩා අඩු වීම 105යි. ඒවත් 0.05. එහෙනම් m හොයන්න කියලා කියනවා. ඉතින් කලින් ගානේ විදිහටම ළමයි අපි මොකද කරන්නේ? x z බවට පත් කරාම වම් පැත්තෙන් z හැදිලා එනවා. දකුණු පැත්තෙන් මෙන්න මේ ප්‍රකාශනයක් කියලා. m ඍණ 100 බෙදීම 5යි කියලා. ඉතින් ඕක ගන්නවා මං zm කියලා. zm ට වඩා අඩු වීමේ probability 0.05යි. දශම ස්ථාන 4කින් ගියොත් 0.05යි 0.2යි. හරිද? ඉතින් ළමයි මීට අදාළ z value එක හොයන්න තියෙනවා. කලින් විදිහටම ටේබල් එක රිෆර් කරලා ළමයි එව්වහම එනවා 0.5යි 0.2 පවතින මෙන්න මේ වැලියු දෙක අතර. 0.4යි 0.4යි 9යි 5 0.5යි 4යි 8. 4. දැන් වඩාත් ආසන්න කාටද? මෙන්න මෙයාට. එහෙමයි කියලා අපිට එකපාරට මෙයාව ගන්න බෑ ළමයි. මම මොකද කලින් ගානේ වගේම සාධාරණ විදිහට මේ දෙදෙනා අතර පරතරය ගත්තා. මේ දෙන්නා අඩු කරලා. කීයද? 0.2යි 5යි 3යි කියලා. ඊට පස්සේ පරතරය සමාන කොටස් 5කට බෙදුවා. එතකොට එක කොටසක එනවා වගේ 0.2යි 1යි 1යි කියලා. වඩාත් ආසන්න මෙයාටනේ. එයාගේ ඉඳන් පහළට වැඩි වීමක් නේ. ඒ නිසා මම මොකද කළේ? මෙයාට 0.2යි 1යි එකතු කළා. එතකොට ආවර ඉන්නේ 1.64 දී 0.5යි 0.6යි. දැන් බලමු පරතර අතර වඩාත්ම ආසන්න වෙන්නේ කාටද කියලා. දැන් 0.5යි 0.2 වුණාම 0.5යි 0.2ත් එක්ක මෙයාට තියෙනවා ગેප් එක කීයද? 0.3යි 5ක ગેප් එක. මෙයාට තියෙනවා 0.3යි 6ක ગેප් එක. එහෙනම් අඩුම ગેප් එක තියෙන්නේ මෙයාටනේ. ඒ නිසා 0.5යි 0.2 z අගයේ විදිහට මෙන්න මේ අගය මම තෝරාගත්තා. ඒ අගය ආදේශ කරලා zm කියලා ගත්තේ මෙයානේ. එයාට සමාන කරලා හරස් ගුණ කරලා දකුණු පැත්තට දාලා උක්ත කරලා ගත්තාම m ගියාගේ ආවා ග්‍රෑම් 91.75. ඔන්නෝම තමයි ඔකේ උත්තරේ වෙන්නේ. හරි? ඊළඟට එනවා ළමයි 2013 තුන්වෙනි ස්ට්‍රක්චර් ඩිසේ ප්‍රශ්න. හරි? ඒකේ කියනවා ළමයි time taken to download a certain type of virus guard follows a normal distribution with mean 72 seconds and variance 36 seconds. හරිද? ඒ කියන්නේ ළමයි virus guard එක download වෙන්න යන කාලය normal distribution එක follow කරනවලු average එක 72යිලු variance එක 36යි. x කියලා ගත්තොත් time taken to download the virus guard කියලා average එක 72යි variance එක 30යි. average එක 72යි variance එක 30යි. 30යි ධන වර්ගමූලය කියන්නේ standard deviation 6යි. හරි. පළවෙනි ප්‍රශ්නේ අහනවා virus guard එක download වීමට යන කාලය තප්පර 75ට වැඩි වීමේ probability more than අවස්ථාවකට අදාළ probability x 75ට වඩා වැඩි වීමේ probability. මෙන්න මේ conversion formula එක සහ මේ mu sigma values use කරලා z බවට පත් කළාම ළමයි එනවා z 0.5ට වඩා වැඩි වීමේ probability ට සම්පාත වෙනවා. දැන් greater than අවස්ථාවක් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද අපි? ඊට සමමිතික කොටස හොයනවා. ඒ කියන්නේ මීට opposite ප්‍රකාශනය. greater than වෙනකොට less than දෙම්ම positive 0.5 වෙනකොට negative 0.5 දෙන්න. එහෙනම් 0.5ට වඩා වැඩි වීම සමාන වෙනවා ඍණ 0.5ට වඩා අඩු වීමට. ඉතින් ඍණ 0.5ට වඩා අඩු වීමේ probability කෙලින්ම table එකකින් read කරන්න පුළුවන්. z column එකේ ඍණ 0.5 ඉස්සරහින් තියෙන probability value එක ගන්න. ඒක කීයක් කියලා නේද? 0.3.8.5. හරි? ඒකට උත්තරේ ඒක. ඊළඟට B කොටස ගත්තාම ළමයි ඒකේ කියනවා වෛරස් ගාඩ් එක ඩවුන්ලෝඩ් වෙන්න යන කාලය තප්පර 72ක් තප්පර 75ක් අතර වීමේ probability හොයන්න කියලා. හරිද? එතකොට රේන්ජ් එකක් ළමයි. ඉතින් x ගෙන් තියෙන මේ රේන්ජ් එක මම z ගේ රේන්ජ් එකක් බවට පත් කළාම ළමයි මොකද වුනේ? z 0.5 අතර වීමේ probability. ඉතින් මේ වගේ තැනකදී අපි මොකද කරන්නේ? දෙවණියට තියෙන z value එකේ less than අවස්ථාවේ probability අඩු කරනවා. පළවෙනියට තියෙන z value එකේ
less than අවස්ථාවේ probability. ඉතින් Z column එකේ 0.5 ඉස්සරහින් ගිහින් බැලුවොත් එහෙම මෙන්න මේ probability value එක තියෙනවා. බිංදුව ඉස්සරහින් ගිහින් බැලුවොත් තියෙනවා 0.5 කියලා. බලන්න ඕනේ ළමයි මොකද බිංදුව වටානේ standard normal curve එක සම්මිතික වෙන්නේ. එහෙනම් බිංදුවේදී අනිවාර්යෙන් 0.5 complete වෙලා තියෙනවා. ඒ කියන්නේ area එකේ size එක 0.5 complete වෙලා තියෙනවා. ඕන්න මතක තියාගන්න පුළුවන් නැත්නම් table එකේ read කරලා ගන්නත් පුළුවන්. ওই දෙක අතර අන්තරයෙන් එනවා 0.19 1.5. ඔන්න ඔකයි උත්තර. හරි. ඊළඟට ළමයි නැවත වතාවක් probability value එක දීලා හරිද random variable value එකක් අහන්නේ. මෙතන අහනවා what is the maximum time it would take to download කියලා කියන්නේ. maximum time. ඒ කියන්නේ උපරිම අගය. එහෙනම් ළමයි උපරිම අගයට වඩා එහෙනම් අනිත් අගය නඩු වෙන්න ඕනේ නේද ළමයි? එහෙනම් එන්න ඕනේ අසමන්තාවේ මේ. maximum time එක මම ගත්තා t max කියලා. එහෙනම් x t max ට වඩා අඩුයි මේ probability එක තමයි හොයන්නේ මේ 0.95ක් වෙන්නේ. ඒ කියන්නේ 95ක් වෙන්නේ. දැන් t max තමයි හොයන්නේ කියලා කියන්නේ. What is the maximum time it would take to download 95% of the type of virus? The maximum time එක t max නම් ඊට වඩා අඩු වෙන්න ඕනේ අනිත් අගයන්. ඒ හින්දා less than අවස්ථාවක් හරිද? එහි probability කීයද? 95ක් කියලා 0.95. ඕක Z ගේ ප්‍රකාශනයක් බවට පත් කළාම මෙතන යනවා t max ඍණ 72 බෙදීම 6 කියලා. මම ඒක ගන්නවා කවුරු විදිහටද? Z max විදිහට. Z max ට වඩා අඩු වීමේ probability තමයි 0.95. 0.95යි 0.2 probability column එකේ හොයාගෙන ගියහම මෙන්න මේ වගේ දෙයක් හම්බ වෙනවා. ඒ තමයි 0.94යි 5යි 2 සහ 0.95යි 0.5 හම්බ. හරිද? ඉතින් කලින් ගණන් වලදී වගේම මේ දෙන්න අතර පරතරය ගත්තා. අරගෙන 5කට බෙදුවා. 5කට බෙදුවාම එනවා 0.02 1 කියලා. ඉතින් 0.95යි 0.2 වඩාත් මාසන්න මෙයාටනේ. ඒ පැත්තෙන් පටන් අරගෙන මෙපමණ ප්‍රමාණයක් අඩු කරලා ඊට උඩ එකේ වැලියු එක ගත්තා. කීයද? 94යි 94. දැන් 94යි 94 සහ 95යි 0.5 මෙයත් එක්ක කම්පෙයාර් කළාම 9.5යි 0.2ත් එක්ක කම්පෙයාර් කරාම අඩුම පරතරයක් තියෙන කාටද? මෙයාට. 0.2යි 0.3යි 5ක පරතරයක් මෙයා සතුව තියෙන්නේ. මෙයා සතුව තියෙන්නේ 0.3යි 6ක පරතරයක්. එහෙනම් අඩුම පරතරය මෙයා. හරිද? එහෙනම් මෙයාට මෙයාව ආසන්න කරන්න පුළුවන්. මෙයාව ආසන්න කරන්න පුළුවන් සාධාරණ අගය මොකද්ද? 1.6යි. ඒ නිසා 1.65 කියලා ගත්තා. 0.95යි 0.2ට අදාළ Z අගය. හරිද? ඉතින් ඒ Z අගය සමාන කරන්න පුළුවන් මෙයාට. ඒ ඔස්සේ මෙන්න මෙහෙම සමාන කරන්න පුළුවන්. හරස් ගුණ කරලා හරිද? දකුණු පැත්තට ධන 72ක් ගෙනහිල්ලා ඔහම සුළු කරලා ගත්තාම ඒ උපරිම කාලය එනවා කීයද? තප්පර 71.9 හරිද? ඔන්නම තමයි ඒකේ උත්තරේ කිව්වේ. හරි? අවසාන වශයෙන් 2008 තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න. හරිද? ඒකේ මොකද්ද කියන්නේ? ආටිකල් එක සංගරාවක ස්කන්ධයන් පිළිබඳ අධ්‍යයනයක් කරලා තියෙන්නේ. හරිද? ඒක normal distribution එක follow කරනවා. හරිද? ආටිකල් එක ස්කන්ධයේ average අගය mu කියලා ගන්නවා. standard deviation අගය sigma කියලා ගන්නවා. හරිද? ඒවා unknown terms. ඒ කියන්නේ exact අගයන් දීලා නැහැ. හරිද? unknown terms විදිහට තියෙනවා. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නෙත් අහන්නේ mu ගේ සහ sigma ගේ value හොයන්න කියන එක. හරිද? දැන් නොදන්නා පද දෙකක් තියෙනවනේ ළමයි. නොදන්නා පද දෙකක් හොයන්න සමගාමී සමීකරණ අපි ගොඩනගා ගන්න ඕනේ. ඒ නොදන්නා පද ගණනට සමාන වෙන්න. හරිද? නොදන්නා පද තුනක් තිබුණොත් අවම වශයෙන් සමගාමී සමීකරණ තුනක පද්ධතියක් අවශ්‍යයි. එහෙනම් මෙතෙන්දී අවම සමීකරණ දෙකක පද්ධතියක් අවශ්‍යයි. සමීකරණ දෙකක් ගොඩනගා ගන්න ඕන දත්ත තමයි ළමයි මේ ඊළඟට දීලා තියෙන්නේ. හරි? මෙතන කියනවා ඒ ආටිකල් එකේ ස්කන්ධය
85ට වඩා වැඩිීමේ ග්‍රෑම් 85ට වඩා වැඩිීමේ probability එක කීයද 5% කියලා 5%. ග්‍රෑම් 25ට වඩා අඩුවීමේ probability කීයද කියලාද කියන්නේ 10%යි. ඔන්න ඔය තත්ත දෙක පාවිච්චි කරලා මම සමීකරණ දෙකක් ගොඩනගා ගන්නවා. ওই සමීකරණ දෙක විසඳලා mu සහ sigma හොයන්න. එතකොට ළමයි මම x කියලා ගත්තා ආටිකල් එකේ ස්කන්ධය mu දන්නේ නැහැ sigma දන්නේ නැහැ. හැබැයි x 85ට වැඩි වීම 105ක් කියලා 0.5යි කියලා දාන්න. x 25ට අඩු වීම 10ක් කියලා 0.1යි කියලා දාන්න. හරිද? x 85ට වැඩි වීම. හරිද? ඉතින් කන්වර්ෂන් ෆෝමියුලා එක යූස් කරලා z බවට පත් කරාම හරිද? මෙතන ඉතින් සංකේතන යූස් කරන්න වෙන්නේ 85 හරින mu බෙදීම සිග්මා කියලා තමයි. ඒක මම z ඩෑෂ් කියලා ගත්තා. හරිද? මේ මෙතන එන්න ඕනේ මෙතන ළමයි මේ ඍණ ලකුණක් එන්න ඕනේ. හරිද? මෙතන මේ ඍණ ලකුණක් එන්න ඕනේ. ඒක මගේ අතින් මිස්ටේක් එකක් කියලා තියෙනවා. දැන් ළමයි මෙතන දැන් මේ අසමානතාවයේ ගොඩනැගුවාම ළමයි විශාල අවස්ථාවකට එන්නේ. හරිද? දැන් මෙතන අසමානතාවයේ කුඩා අවස්ථාවකට එන්නේ. ඕක දෙවිධයකට තියාගන්න බෑ. අපි එකම පැත්තකට ගන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ මැදදී මේ චේන්ජ් එක කරලා තියෙන්නේ. දැන් මේ 85 හරින mu බෙදීම සිග්මා කියන එක මම z ඩෑෂ් කියලා ගත්තලා. හරිද? එතකොට ළමයි මෙතනින් ඇත්තටම ඔරිජිනලි එන්නේ මොකද්ද? z විශාලයි z ඩෑෂ් කියලා. හරිද? z විශාලයි z ඩෑෂ් කියන එකේ සමමිතිය කොටස එයාට සමාන වෙනවනේ. එහෙනම් එයාගේ සම්මිතියක වෙන්නේ කොටස වෙන්නේ මොකද්ද? විශාල කියන එක වෙනකොට කුඩා දාන්න පුළුවන්. මෙයාව z ඩෑෂ් කියලා ගත්තොත් හරිද? එහෙනම් ඍණ z ඩෑෂ් කියලා ගන්න ඕනේ අනිත් එක. හරිද? ඒ අනුව ළමයි මෙතන මම ඍණ z ඩෑෂ් කියලා දාන්න ඕනේ. හරිද? මෙතන මෙයාව z ඩෑෂ් කියලා ගත්තොත් මෙතන ඍණ z ඩෑෂ් කියලා දාන්න ඕනේ. හරිද? හැබැයි මෙතෙන්දි මම කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? මෙතන z ඩෑෂ් කියලා දාලා මෙයාව ඍණ z ඩෑෂ් කියලා අරන් තියෙනවා. හරිද? එහෙනම් මෙහෙම දෙයක් කරලා තියෙන්නේ. වැඩි හිතන්න යන්න එපා. 85 ඍණ mu බෙදීම සිග්මා කියන එක මම අරන් තියෙන්නේ මොකද්ද? ඍණ z ඩෑෂ් කියලා. හරිද? එතකොට මෙයා විශාලයි ඍණ z ඩෑෂ් කියන එකේ z බවට පත් වෙනවා. මේ z විශාලයි ඍණ z ඩෑෂ් කියලා එන්නේ. හරිද? ඒකේ සම්මිතික කොටස වෙන්නේ z කුඩයි ධන z ඩෑෂ්. හරිද? මෙතන මේ පියවරක් අඩුවෙන් මම ලියලා තියෙන්නේ. මෙතන එන්න ඕනේ z විශාලයි ඍණ z ඩෑෂ්. හරිද? ඒකේ සම්මිතික කොටස තමයි මම මේ කෙලින්ම ලියලා තියෙන්නේ. z කුඩයි ධන z ඩෑෂ්. විශාල එක කුඩා වෙනවා ඍණ z ඩෑෂ් ධන z ඩෑෂ් බවට පත්. හරිද? අවුලක් නැහැ. සම්මිතික නිසා එහෙම ලියන්න පුළුවන්. කොහොම ලියු. හරිද? එහෙනම් මෙයාව මම අරන් දෙන්නේ ඍණ z ඩෑෂ් විදිහටනේ. ඒක තමයි මේ කළේ. හරි. එතකොට ළමයි කොහොම හරිද? එතකොට ළමයි දැන් කොහොම හරි දැන් අපිට ටේබල් එකෙන් රීඩ් කරන්න පුළුවන් කුඩා කියන්නේ. හරිද? එතකොට මම මේ 0.05ට අදාළ z ඩෑෂ් අගේ හෙව්වා. කලින් ගානකදී අපිට හම්බුණා ඔය තත්ත්වය. හරිද? එව්වම අර කලින් ගණන් වල විදිහටම සුළු කරලා ගත්තාම 0.05 විදිහට අපිට ගන්න පුළුවන් වුණා මෙන්න මෙයා. ඍණ 1.65. හරිද? ඉතින් එයාව ගත්තා. හරිද? එතකොට ළමයි ඒ තමයි z ඩෑෂ්. හරිද? z ඩෑෂ් ඇවිල්ලා ඍණ 1.65. හැබැයි 85 ඍණ mu බෙදීම සිග්මට සමාන වෙන්නේ ඍණ z ඩෑෂ් නේ. එහෙනම් ඍණ ලකුණක් එළියෙන් එනවා. හරිද? එතකොට ඍණ ලකුණක් ආපුවාම ධන වෙනවා. හරිද? මෙයා හරස් ගුණ වුණාම ධන 1.65 සිග්මා මේ ඍණ mu මේ පැත්තට ආපුවාම ධන mu වෙලා ඔන්න එක සමීකරණයක් ගොඩනගෙනවා 85 සමානයි mu ධන 1.65 සිග්මා කියලා. හරි?
ඒ මෙන්න මෙයාව පාවිච්චි කළේ අපි. හරිද? දැන් අපිට පුළුවන් මෙයාවත් පාවිච්චි කරන්න. එයා නම් less than කියලා කෙලින්ම දීලා තියෙනවනේ. එතකොට මෙයාව z බවට පත් කළාම මෙන්න මෙයාව ගත්ත මම කෙලින්ම z dash with double dash with. හරිද? දැන් z double prime කියලා කියන්න පුළුවන්. double dash with. හරිද? අර ඇන්ටිලොග් බලනවා වගේ 0.1 බිඳුවට අදාළ z value එක හෙව්වහම කලින් විදිහටම කැල්කියුලේට් කරලා සාධාරණ අගයක් විදිහට ආවේ 1.28. ඍණ 1.28. හරිද? අඩුවම පරතරයකින් යුක්තව ඉන්නේ ඍණ 1.28. එහෙනම් ආසන්න කරන්න පුළුවන් ඍණ 1.28. ඉතින් z dash කියන්නේ මෙයානේ. ඉතින් යාව සමාන කළා ඍණ 1.28ට සමාන කරලා හරස් ගුණ කරලා දකුණට ගෙනහිල්ලා ඔන්න සමීකරණ නැගුවා 25 සමානයි mu ඍණ 1.28යි සිග්මා කියලා. ඔන්න දැන් සමගාමී සමීකරණ දෙකක් තියෙනවා. ඔය දෙක අඩු කරලා සුළු කරලා ගත්තාම විසඳලා සිග්මා එනවා 20.48යි කියලා. mu වෙනවා 51.21 කියලා. හරි ළමයි? ඔන්නෝම mu සහ සිග්මා හිමි. හරිද? B කොටස යනවා find the symmetrical limits about the mean within 75% of the masses line. ඔය කියන්නේ මේකයි. 75ක ප්‍රමාණයක් ආවරණය වන symmetrical limits හොයන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් graph එක ඇඳුවත් ළමයි normal ඔය සංග්‍රාහක ස්කන්ධය normal distribution එක follow කරනවා කිව්වහම x කියලා ගත්තේ සංග්‍රාහක ස්කන්ධයනේ ළමයි. ඒ x ට අදාළ normal graph එක ඇඳාම bell shape මේකේ මේ 175 ආවරණය වෙනවලු සමමිතිකව. එහෙම ආවරණය වෙනකොට ඒ දෙපැත්තෙන් ඉන්න x ගේ value දෙක හොයන්න කියලා තමයි මේ කියන්නේ. හරිද? දැන් 100ක් කියලා ගත්තොත් මේ සමස්ත graph එකෙන් ආවරණය වෙන කලාපය symmetrical line එක වටා. ඒ කියන්නේ මේ mu වටා හරියටම 175ක් ආවරණය වෙන. සමමිතිකව දෙපැත්තට 175. total එක 175ක් ආවරණය වෙනකොට x ගේ value එක a සහ b හොයන්න කියලා තමයි මේ කියන්නේ. හරිද? ඒක තමයි මේ කියන්නේ. Find the symmetrical limits about the mean. About the mean කියන්නේ mu වටා. Within which 75% of the masses lie. 175ක් ආවරණය වෙනවා. එතකොට ළමයි මේ a සහ b හොයන්න කියලා කියනවා. හරි? එතකොට ළමයි දැන් මේ පාඩ කර කොටස 175 නම් හරිද? මේ සමස්ත ඒරියා එකම 100ක් වෙද්දී ඉතුරු කොටස් වල එකතුව කීයක්ද වෙන්නේ? 125. හරිද? දැන් මේ සමමිතික අක්ෂය වටා දෙපැත්තට සම්මිතිකයිනේ. මේ දෙකෙන් එකතුව 125ක් වෙද්දී මේ එක කොටසක් පාට නොකරපු එක කොටසක් කීයද වෙන්නේ? 125 බෙදීම 2ක්. හරිද? 12.5ක් වේ. හරිද? එතකොට ළමයි ඔය A සහ B දෙන්න ගත්තොත් එහෙම සමාන පරතරයකින් යුක්ත වෙයි. හරිද? මියුට y ප්‍රමාණයක් අඩු වුණාම A එන්නේ මියුට y ප්‍රමාණය එකතු වුණාම තමයි B එන්නේ. හරිද? මේ දේ තේරුම් ගන්න. එතකොට ළමයි x A සහ B අතර වීමේ probability කීයද? මේ කව වෙන ඒරියා එකේ size එක 175. ඒ කියන්නේ 0.75. එහෙනම් මම කලින් කිව්වා වගේ මේ A ට වඩා අඩු කොටස 125න් භාගයක් කියලා ගන්න පුළුවන්. හරිද? ඉතින් මේක z බවට පත් කළාම x ඍණ b බෙදීම සිග්මා මෙතන එනවා. දැන් කලින් කොටසදී සිග්මා සහ mu හෙව්වනේ. ඒ mu සහ සිග්මා ආදේශ කළාම a ඍණ mu බෙදීම සිග්මා අරහම මෙහෙම ප්‍රකාශනයක් එනවා. කොහොමයි z a කියලා ගන්න. z a ට වඩා z අඩු වීමේ probability කීයද? 125 බෙදීම 2 හෙවත් 0.125යි බිඳුව. 0.125යි බිඳුව ලබා දෙන z a අගේ හොයන්න ඕන. හරිද? ඉතින් ඒක කිව්වහම ළමයි මෙන්න මෙහෙම එන්නේ. ඍණ 1.15 ඉස්සරහෙන් 1.25 කියලා එන්නේ. ඉතින් කලින් ගණන් වල අත්දැකීම් එක මේක ළමයි බෙදලා හැදුවත් අවසානයේ ආසන්න වෙන්නේ කාටද? මෙයාටමයි. මොකද
බිංදු 3යි 1ක වෙනසක් නේ තියෙන්නේ මෙයත් එක්ක. බිංදු 3යි 1ක වෙනසක් තියෙනවා. ඒ නිසා මේ ZA යගේ මම ගත්තා ඍණ 1.15 කියලා. එහෙනම් ZA කියලා ගත්තේ මෙයාවනේ. එහෙනම් එයා සමාන වෙනවා කාටද? ඍණ 1.15. ඕක හරස් ගුණ කරලා සුරු කරලා ගත්තාම ඒගයගේ ළම එනවා 27.66. දැන් ළමයි මේ සම්මිතික මියුවට දෙපැත්තට සම්මිතිකවනේ ගිහින් දෙන්නේ. මියුවට දෙපැත්තට සම්මිතිකවනේ. එහෙනම් මේ මියු සහ මේ වැලියු දෙක අතර පරතරයන් සමාන වෙන්න ඕනේ. දැන් ඒව අපි හොයාගත්තානේ. මම මොකද කරන්නේ මේ y කියන පරතරය හොයාගන්න මියුගෙන් a අඩු කරා. මියුගයගේ අපි හෙව්වා කලින් කීයද 51.21. එකකින් අඩු කළා මේ හොයාගත්තා ගිය. පරතරය එනවා 23.55 කියලා. පරතරය හොයාගත්තා කියන්නේ b ව හොයන්න හරිම ලේසියි. b කියන්නේ කවුද? මියු ධන y. ඉතින් මියු ධන y හරහා b එනවා 74.76. Therefore, the central 75% of the distribution lies between 27.66 grams and 74%, 74.76 grams. ඒ කියන්නේ 75ක ප්‍රමාණයක් සම්මිතික ව්‍යාප්ත වෙනවා ග්‍රෑම් 27.66 ග්‍රෑම් 74.76 අතර ප්‍රදේශයේදී. ඔක තමයි ඔය symmetrical limits කියලා අහන්නේ about the උත්තරාගයන් වෙන්නේ 27.66 74.76. හරි. මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමත් එක්කලමයි අවසන් වෙනවා standard normal distribution වලට අදාළ exercise එකේ solution සාකච්ඡා කිරීම. හරි. තව අපිට ඉතුරු වෙලා තියෙන ළමයි ඉතලා theory කොටසක් normal distribution එකක් කරා කොහොමද binomial distribution එකකට අදාළ solution හොයන්නේ කියන කාරණා. හරිද? ඒක කියන්නේ normal approximation to binomial distribution කියලා. හරිද? ඒ කොටසේ theoryත් එක්ක මේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ටික සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එක හරහා. එතකොට ඒක තමයි ළමයි මේ වීඩියෝ සීරීස් එකේ final වීඩියෝ එක වෙන්නේ. හරි? එහෙනම් ළමයි මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. හරිද? එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝත් එක්ක join වුණාට. හරි?